ආදායම් ප්‍රකාශ වියදම් ටික බෙදන්න ඕනේ නැහැ. මොකද ඔයාලට ගාන පෙන්නේ ලොකු ගාණක් නෙමෙයි තියෙන්නේ. તો ලොකු ආදායම් ප්‍රකාශයක් ඕනේ සම්පූර්ණ ආකෘතියෙන්. විකුණුම් පිරය වෙනත් ආදායම් තිබුණොත් ඒක ලියන්නයි වියදම් ටික ලියන්නයි එකට කොටසක් රූල් කරගත්තා නම් හරි. නමුත් මූල තත්ත්ව ප්‍රකාශය අපි අර දන්න ආකෘතියෙම රූල් කරගන්න. අපිට පළවෙනි තොරතුරේ කියනවා භාණ්ඩ විකුණා ඇත්තේ විකුණුම් මිලෙන් 133යි 3/1 දල ලාභයක් ලැබෙන පරිදිය කියලා. ඊට පස්සේ ඒ තොරතුර අපිට දැන් ප්‍රයෝජනයට ගන්න බෑ. දෙවෙනි එකට එනවා වර්ෂය තුලදී සියලු ගෙවීම් චෙක් පොත් මගින් කරලා තියෙන්නේ. එතකොට ස්ථාරවත්කම් මිලදී අර ගැනීම ඔය දේවල් ටික තියෙනවා. ඔයා බැංකු ගිණුමක් ගහන්න පෙර වැඩේ. චෙක් පත් මගින් කරලා තියෙන හින්දා බැංකු ගිණුමක් එහෙම නැත්නම් බැංකු ගිණුමක් ගන්න. ස්ථාරවත්කම් මිලදී ගන්න 5500ක් යොදවලා තියෙන. එතකොට බැංකු බැර 5500යි. ස්ථාවර වත්කම් ගිණුම හර 5500යි මුදල් කියලා. ඊට පස්සේ අපිට කියනවා මෙහෙයුම් වියදම් 8250ක් ගෙවලා මුදල් බැර 8250යි. මෙහෙයුම් වියදම් account එක හර කරන්න 8250න්. මෙතන මුදල් එහෙම නැත්නම් බැංකු කියලාම ලියමුකෝ කලින් එකේ. ඊට පස්සේ මුදල් ගැනිලි 4000යි බැංක් account එක බැර වෙනවා ගැනිලි කියලා. ගැනිලි account එක හර වෙනවා 4000යි බැංකු කියලා. ඊට පස්සේ ණය හිමියන්ට 32500ක් ගෙවලා තියෙනවා බැංකු බැර 32500යි. ණය හිමි පාලන ගිණුමටයි යන්නේ මේක. ණය හිමි පාලන ගිණුම හර 32500යි මෙතන ලියනවා බැංකු කියලා. ඊට පස්සේ දෙවනි තොරතුර එතකොට හරි. වර්ෂය තුලදී අමතර ප්‍රාග්ධනයේ යෙදවීම 2500යි. ඔයා ටිකක් බලන්න මේ ව්‍යාපාරයේ මුදල් ගිණුමකුයි බැංකු ගිණුමකුයි එකට පවත්වාගෙන යනවාද කියලා. ඔව් ඔයාට පේනවා ඇති යටම අතති මුදල් හා බැංකු මුදල් කියලා වෙන වෙනම දීලා තියෙන. එතකොට අපි වෙන වෙනම ගිණුම් දෙකක් ගහන්න ඕන. එහෙනම් ළමයි මට මුදල් ගිණුමකුත් මෙතනදී අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයේ මුදලින් සිදු කරන ගනුදෙනු දාන්න. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අමතර ප්‍රාග්ධනයේ විදිහට මුදලක් ගේනවනේ 2500. එතකොට මුදල් හර 2500යි ප්‍රාග්ධනය කියලා. මේ අමතර ප්‍රාග්ධනය කියන එක අපි ගිණුමක් ගහ ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආරම්භක ප්‍රාග්ධනයට එකතු කරන්න ඕන නව ප්‍රාග්ධනය. 2000 කවද්ද අපි මූල්‍ය ප්‍රකාශ හදන්නේ 2016 1/1 12:31ට. එතකොට 2016 1/1ට ප්‍රාග්ධනයට තමා නව ප්‍රාග්ධනය එකතු කරන්නේ. එතකොට නව ප්‍රාග්ධනය 2500යි. ඊළඟට ණය ගැතියන්ට දුන්නට්ටම් 750යි. ණය හිමියන්ගෙන් ලද වට්ටම් 500යි. ණය 350ක ණය ස්ථාර නොලබන බව අනාවරණය වී කියලා කියන. ඉස්සෙල්ලාම දුන්නට්ටම් 750 දාලා ඉමු. දුන්නට්ටම් සටහන් කරද්දී දිත්ත සටහන ඔයා දන්නවා. ණය ගැති පාලන ගිණුම බැර. එහෙනම් රූල් කරන්න ණය ගැති පාලන ගිණුමක්. ඒ ණය ගැති පාලන ගිණුමට බැර කරන්න දුන්නට්ටම් 750යි. දුන්නට්ටම් බැර
sorry නායකති පාලන බැර දුන්නට්ටම් හරනේ අපි දුන්නට්ටම් ගිණුමක් ගහ ඉන්න ඕනේ නැහැ ළමයි දුන්නට්ටම් කියන්නේ වියදම් ගිණුමක් ඒක නිසා ඒ 750 කෙලින්ම ආදායම් ප්‍රකාශයේ වියදම් වලට ගෙනල්ලා දාමු දුන්නට්ටම් ඊට පස්සේ ලද වට්ටම් ගැනනේ කියවෙන්නේ 500 ලද වට්ට වෙනත් ආදායමක් නේ ඔහොමම වෙනත් ආදායම් වලට ගෙනල්ලා දාන්න 500 හැබැයි මතක තියන්න අනිත් සටහන තියන්න මේ ලද වට්ටම් බැරවුණු එක ඒ ලද වට්ටම් ගිණුම තමයි ගෙනත් දාන්නේ. ඒකට ලද වට්ටම් ගිණුම් ගත වෙද්දි මෙතන වෙනත් ආදායම් වලට වැටෙනවා වගේම ළමයි ණය හිමි පාලන ගිණුමේ හරට සටහන් වෙන්නත් ඕන ලද වට්ටම. එහෙනම් ලද වට්ටම 500 අපි හරට ගෙනල්ලා දානවා. ඊට පස්සේ තියෙන්නේ 350ක ණය ස්ථාරවම ලැබෙන්නේ නැහැ කියන්නේ මේ බොල් ණය. එහෙනම් ණය හිමි ණයගැති පාලන ගිණුමේ බැරට අපි දානවා 350 බොල් ණය. එතකොට දිත්ත සටහන බොල් ණය හැර ණයගැති පාලන බැරනේ. මෙතනත් ඉතින් බොල් ණය ගිණුමක් ගහන්න ඕනේ නැහැ ළමයි. මොකද බොල් ණය ගිණුමත් අවසානට ගිහලා නතර වෙන්නේ මෙන්න මෙතන. එතකොට බොල් ණය වල වටිනාකම කීයද? 350යි. දැන් ළමයි මම ඔයාලට පොඩි දෙයක් උගන්වන්නම් මේක මම සමහරට කියලා ඇති මීට කලින්. නමුත් මම ඔයාලට නැවත ඒක මතක් කරන්නම්. දැන් අපි කියනවානේ වියදම් හා ආදායම් ගිණුම් වලට නාම මාත්‍ර ගිණුම් එහෙම නැත්නම් පියවෙන ගිණුම් කියලා. ඒ කියන්නේ ඒවා ඒ කාලච්ඡේදය තුලදී ඇති වෙලා ළමයි නැති වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට මේ දුන්නට්ටම් හා බොල් ණය ගිණුම් දෙක ගන්නකො. මේ දෙක වියදම් ගිණුම් දෙකක් කියලා ඔයා දන්නවනේ. එතකොට දැන් දුන්නට්ටම් කියන එක සටහන් වෙද්දී ණයගැති පාලන කියන වත්කම් ගිණුමට බැර වෙලා වියදම් ගිණුමට හර වෙනවා. ණයගැති පාලන ගිණුම. ඊළඟට බොල් ණය එකත් බොල් ණය කියන එකත් ණයගැති පාලන කියන වත්කම් ගිණුමට බැර වෙලා බොල් ණය කියන account එකට ළමයි වියදම් ගිණුමට හර වෙනවා. හොඳට මේක අහගන්න. අපි ආදායම් ප්‍රකාශයේට ආදායම් වියදම් ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ළමයි මාරු කරනවානේ. එතකොට මේ මාරු කරද්දී ඔයා දැනගන්න ඕන දිත්ත සටහන මොකක්ද කියලා. මේ දුන්නට්ටම් කියන්නේ වියදම් ගිණුමක් හින්දා වියදම් ගිණුම් ළමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ ඊළඟ කාල පරිච්ඡේදයට ආරම්භක ශේෂයක් විදිහට ඉදිරියට යන්නේ මේ අවුරුද්දම නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියලා කියන්නේ මේ ගිණුම අපි පියවල දාලා ආදායම් ප්‍රකාශයට මාරු කරනවා. එතකොට දැන් මේ දුන්නට්ටම් හර තියෙන 350 ආදායම් ප්‍රකාශයට මාරු කරන්න නම් මාරු කිරීමේ සටහන වෙන්න ඕන මොකද්ද ළමයි? ඔයා ඉගෙන ගන්න අර පොදු ජර්නලේ තියෙන සටහනක් විදිහට මාරු කිරීමේ සටහන. එතකොට මේ 750 අයින් කරන්න නම් account එකෙන් අපි කරන්න ඕනේ ඒ account එකට බැර කරනවා 750. බැර සටහනක් තියෙනවා නම් මීට අදාළ හර සටහන තියෙන්න එපේ. එතකොට හර සටහන තියෙන්නේ ආදායම් ප්‍රකාශය තුල. එතකොට ඒකින්ද අපි ආදායම් ප්‍රකාශයට කියනවා තව නමක් ලාභාලාභ කියලා. ලාභාලාභ ගිණුම කියලා දුන්නට්ටම් ගිණුම බැර කරලා ලාභාලාභ account එක හර කරනවා. ඒ කියන්නේ මතක තියාගන්න ලාභාලාභ කියන්නේ ආදායම් ප්‍රකාශය හර කරනවා කියන්නේ හැමතිස්සම අදාළ අයිතමය අඩු කිරීම යටතේ ලියනවා කියන එක. ඒකයි මෙන්න මේ වියදම් යටතේ ළමයි ඒක ලියවෙන්නේ. ආදායම් ප්‍රකාශය හර වුණු නිසා එහෙම නැත්නම් ලාභාලාභ හර වුණු නිසා. ඊළඟ බොල් ණය account එකත් එහෙමයි. මේකත් වියදම් ගිණුමක් හින්දා ඉදිරියට යන්නේ නැහැ ශේෂය. මේක දැන් ඔයා දුන්නට්ටම් ගිණුම මේක 750ට 750 ළමයි දෙපැත්ත නැති වෙලා යනවා. සමාන වෙලා යනවා. දැන් බොල් ණය account එකේ තියෙන මේ 350 අයින් කරන්නත් මොකද කරන්න ඕන? මාරු කරන්න නම් ආදායම් ප්‍රකාශයට බොල් ණය account එකේ තියෙන 350 අයින් කරන්න හර එක අයින් කරන්න බැර කෙරුවා. ඉස්සරහින් ලිව්වා ලාභාලාභ කියලා. ඊට පස්සේ බොල් ණය account එකේ තියෙන 350 අයින් කරන ලාභාලාභ කියලා නැත්නම් මෙතන ආදායම් ප්‍රකාශය කියලා ලියන්නත් පුළුවන්. ආදායම් ප්‍රකාශය තුල හර කරනවා. හර කරනවා කියලා කියන්නේ ළමයි අපේ භාෂාවෙන් කිව්වොත් වියදමක් විදිහට අඩු කරනවා. ඔන්න ඒකයි අඩු කරලා තියෙන්නේ. එතකොට බොල් ණය account එකත් ළමයි නැති වෙලා යනවා. ඊළඟට මම ආදායම් ගිණුමක් කොහොමද මාරු කරන්න කියලාත් කියලා දෙන්නම්. මේ තියරියම තමයි 아무තු දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ලද වට්ටම් 500 ගන්නකො මේ ණය හිමි පාලන ගිණුමේ. එතකොට ඒක සටහන් වුණා නම් ගිණුම සටහන් වෙන්නේ ණය හිමි පාලන හර ලද වට්ටම් ගිණුම බැර. එතකොට ලද වට්ටම් ගිණුම බැර වෙන ඔන්න ඔය විදිහට. ණය හිමි පාලන ගිණුම්. දැන් මේක ආදායම් ගිණුමක්නේ. ආදායම් ගිණුම් වල ශේෂත් ළමයි ඉදිරි කාලච්ඡේදය සඳහා ඉදිරියට යන්නේ නැහැ. එතකොට මේක මාරු කරද්දී දිත්ත සටහන වෙන්න ඕන මොකද්ද? මේක ආදායම් ගිණුමක් මේක වහලා දාන්න නම් මේකේ බැර ශේෂයක් තියෙන්නේ හරට දාන්න ඕන 500. එහෙනම් හරට දැම්මා. එතකොට එහෙනම් බැර වෙන්න ගිණුමක් තියෙන්න එපයි. බැර කරන්නේ මේක ආදායම් ප්‍රකාශයට මාරු කරන හින්දා ලාභාලාභ ගිණුම කියලා කියනවා. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය. එතකොට ළමයි
ආදායම් ප්‍රකාශය තුල වෙන්න ඕන මොකද්ද? එහෙම නැත්නම් ලාභාලාභ ගිණුම තුල වෙන්න ඕන බැර වෙන එක. ලද වට්ටම් හර වෙලා ආදායම් ප්‍රකාශයේ බැර. ආදායම් ප්‍රකාශයේ බැර කියන එකේ තේරුම ළමයි එකතු කිරීම විදිහට ලියවෙන්න ඕන. එතකොට එකතු කිරීම විදිහට ලියවෙනවා මෙන්න මේ වෙනත් ආදායම් තුල. ඔන්න ඕක තමයි ළමයි තියරිය. ඕක වැදගත් වෙනවා ඉස්සරහට මතක තියාගන්න. හරි. ඒ කියන්නේ දැන් ඔයාට මෙහෙම ගානක දුන්නොත් මුදලින් ගෙවූ වියදම සටහන් කරන්න නම් ඔයා දිත්ත සටහන දන්නවා මුදල් බැර වියදම් ගිණුම හර. ඔයාට කියනවා විදුලි වියදම් ගිණුම වර්ෂයට අදාළ විදුලි වියදම් ගිණුම ආදායම් ප්‍රකාශයට මාරු කිරීමේ සටහන පෙන්වන්න. එතකොට ළමයි ඔයා දිත්ත සටහන කොහොමද කියන්නේ? වර්ෂයට අදාළ විදුලි වියදම ආදායම් ප්‍රකාශයට මාරු කිරීමේ දිත්ත සටහන. එතකොට වියදම් ගිණුම බැර ලාභාලාභ ගිණුම හර. අන්න ඒ අවස්ථාවවලදී වගේම ගණන් හදද්දි ඉතාම වැදගත් වෙනවා ඔය සටහන් ටික. මතක තියාගන්න. හරි මම එතකොට ගිණුම් ගැහුවේ නැත්තේ මේවා අවසානට යන්නේ ආදායම් ප්‍රකාශයට හින්දා. ඉතින් අපි ගිණුමක් ගන්න කාලය ඉතිරි කර ගැනීම අවශ්‍ය වෙන හින්දා ගිණුම් ගැහුවේ නැහැ. ඔයාලට තේරෙනකන් ගිණුම් ගැහුවට කමක් නැහැ. ඊට පස්සේ වත්කම් හා වගකීම් පිළිබඳ විස්තර ඔයාලට දෙනවා. ආරම්භක වත්කම් හා ආරම්භක වගකීම් ටිකකුයි ඊළඟට අවසාන වගකීම් හා අවසාන වත්කම් ටිකකුයි දෙනවා. අපි ඉස්සල්ලාම දැන් මුලින්ම තියෙන අපි ඉස්සල්ලාම එහෙම කරමු. අවසාන වත්කම් ටික අනිවාර්යෙන්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්න ඕන ස්ථාර වත්කම් තියෙනවා 19000. යන්න මූල්‍ය තත්ත්වයට. ජංගම නොවන වත්කම් වල ලියන්න ස්ථාවර වත්කම්. අපිට දීලා තියෙන්නේ කීයද ස්ථාවර වත්කම් 19000යිනේ. ඔය දීලා තියෙන්නේ පිරිවැයද ධාරණගයේද කියලා ඔයා හිතන්න ඕන. ඔය ළමයි පිරිවැය කියලා උතන කියලා නැත්නම් ඔය දෙන්නේ සාමාන්‍ය කොහොම ආරම්භක අවසන් ශේෂ දෙන්නේ ළමයි සමුච්චිත ශේ යටින් දීලා නැහැනේ. එතකොට ධාරණගය. එහෙනම් ධාරණගයේ තීරය මන් ලියුවා 19000යි. ඊට පස්සේ දෙනවා අවසාන බඩු තොගය සම්බන්ධව යාලා ප්‍රශ්නාර්ථයක් දෙන්න. එහෙනම් අපි බඩු තොගය හොයාගන්න ඕන. හරි කොයි විදිහකට හරි ඒක හෙවෙන්න ඕන. බඩු තොගය කියන එක ජංග වත්කම් වලත් ලියවෙනවා ළමයි. ඒ වගේම ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයද්දී අවසානටම අගතොගයේ විදිහට අඩු වෙන්නේ තන්නේ අගතොගය. එතකොට ওই තැන් දෙකටම අගතොගය එන්න ඕන. එතකොට මේ තැන් දෙකේ මම අගතොගය කියන එක ලියාගත්තා. නමුත් වටිනාකම ලියන්න විදිහක් නැහැ. ඊළඟට ණය ගැතියෝ 7500යිනේ. ණය ගැතියෝ ඊළඟට මම ලියනවා 7500. අපි වත්කම් ටික ලියලා ඊට පස්සේ ඒවා එන තැන් පස්සේ ලියාගමු. 7500යි. ඊට පස්සේ අය තියෙන්නේ ණය හිමියෝ 9000යි ජංගම වගකීම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල ණය හිමියෝ 7000යි. sorry 9000යි. අතැති මුදල් 5000යි. අවසානට ජංගවත්කම් වල අපි මුදල් ලියනවා 5000යි. ඊළඟට බැංකු මුදල් ඔන්න දීලා තියෙනවා ළමයි බලන්න හොඳට වරහන් ඇතුලේ දීලා තියෙන්නේ. එහෙනම් බැංකු මුදල් වල වරහන් තියෙනවා නම් ඒක තේරුම අයිරාව. ඒ කියන්නේ එතකොට වත්කමක් නෙමෙයි ඒක වගකීමක් වෙන්න ඕන 1500යි. එහෙනම් අපි 1500ක අයිරාව ජංගම වගකීම් යටතේ තමයි පෙන්වන්නේ. බැංකු අයිරාව කියලා ලියනවා. එහෙම නැත්නම් බැංකු අවාසිදායක ශේෂය. හරි. දැන් ළමයි අවසාන ශේෂයන් ටිකනේ අපි දාගෙන ගියේ. ඒවා අපි අදාළ ගිණුම් වලටත් දාගෙන යමු. ස්ථාර වත්කම් වල අවසාන ශේෂය 19000යි. අපි ස්ථාර වත්කම් වලට ගිණුමක් ගැහුවානේ. මේ FA කියලා මම ගහලා තියෙනවා මගේ ස්ථාර වත්කම් ගිණුම fix assets කියන එක 19000 මම ගිණුමේ ගේනවා පහතට ගේනවා බැර පැත්තෙන් හර පැත්තෙන් ඉදිරියට එනවා. සාමාන්‍ය මේ වගේ එකක අවසාන ශේෂයන් වල වැදගත්ම එක පහතට ගෙනින් ශේෂය ඉදිරියට ගෙනා ශේෂය නොදැම්මත් කමක් නැහැ. ඊට පස්සේ තොගය සම්බන්ධව අපි ගිණුම් ගහන්න නැහැ. ණය ගැතිව 7500යි. ණය ගැති පාලන ගිණුමේ අවසන් ශේෂයක් වෙන්නනවා 7500යි. එතකොට සියලුම වත්කම් ගිණුම් වල පහතර ගෙනා ශේෂය යන්නේ බැර පැත්තෙන් 7500යි.
හරි අපි කතා කරගෙන හිටියේ ණය ගැතිව 7500 ගැනනේ. එතකොට ණය ගැතියන්ගේ අවසන් ශේෂය අපි ලියනවා ණය ගැති ගිණුමේ පහතට ගෙනියන්නේ බැර පැත්තේ. පහතට ගෙනියන ශේෂය 7500 දෙයට ගෙනියන ශේෂය නොලිව්වත් කමන්නේ අවසන් ශේෂයන් වල. ඒක වැදගත් නෑ පහතට ගෙනියන ශේෂය තමයි වැදගත්. ඊළාට ණය හිමියෝ ගැන කියලා තියෙනවා ණය හිමියන්ගේ අවසන් ශේෂය අපිට දීලා තියෙනවා 9000ක්. එයා බැරහින්ද පහතට යන්නේ හර පැත්තේ. ඊළඟට මුදල් ශේෂය ගැන කියනවා මුදල් ශේෂය 5000යි. ඒ 5000 පහතට යනවා බැර පැත්තෙන්. ඊළඟට අවසානට බැංකුවේ ඇති මුදල් 1500ක් දෙනවා. බැංකු ගිණුමට ඇවිල්ලා ඒක අයිරාවක්නේ ළමයි. ඒ කියන්නේ බැර පැත්තෙන් යන්නේ. එහෙනම් පහතට එන්නේ හර පැත්තෙන්. පහතට ගේනවා හර පැත්තෙන් 1500යි. එතකොට අවසන් ශේෂයන් දැම්මා. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ වත්කම් වල ආරම්භක ශේෂයන් පෙන්වන්න ඕනේ. එතකොට දැන් ඔයාලට මේ ගාන හදද්දි ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනයේ දීලා තියෙනවද බලන්න ආරම්භක හෝ අවසන් ශේෂයක් නැහැනේ. එහෙනම් අපිට ප්‍රාග්ධනයේ අවසන් ශේෂය ඕන මූල්‍ය තත්වයට. එතකොට ඒක හොයන්න නම් ආරම්භක ප්‍රාග්ධනය අපි ළඟ තියෙන්න ඕනේ. ඒක දීලා නැත්නම් අපි ආරම්භක ප්‍රාග්ධනය හොයන්න තත්ත්ව විස්තරයක් රූල් කරනවා. එහෙම නැත්නම් තත් විස්තරයක් රූල් කරන්නේ නැතුව මේ වැඩේ කරන්නත් පුළුවන්. නමුත් අපි මෙතනදී තත් විස්තරයක් රූල් කරමු. මොකද ඒකත් හදන්න දැනගන්න ඕන හින්දා. එහෙනම් තත්ත්ව විස්තරයක් රූල් කරනවා ආරම්භක දවසට. කියන්නේ 2016 1 දිනට තත්ත්ව විස්තරය. හරි. ස්ටාර් වත්කම් 15000යිනේ. තත්ත්ව විස්තර ළමයි වත්කම් ලියන්නේ මතක තියාගන්න ඔයාගේ දකුණු අත පැත්තේ. එහෙනම් ස්ථාවර වත්කම් ටික ලියන්න. බැර පැත්තක් කියලා නැහැ තත්ත්ව විස්තරය. මොකද ළමයි මේ තත්ත්ව විස්තරය කියලා කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේම තිරස් ආකෘති. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයකට මේ තියෙන්නේ වත්කම් හා හිමිකම් හා වගකීම් කියන කොටසනේ. හරබැර නැහැනේ. ඒක නිසා. එහෙනම් 15000 ස්ථාවර වත්කම්. එතකොට ළමයි ওই ගමම්ම ස්ථාවර වත්කම් වල ආරම්භක ශේෂයත් කොහොමම ගිණුමේ දාගන්න 15000යි. ආරම්භක ශේෂය 15000යි. ඊට පස්සේ බඩු තොගය 6000යි. ආරම්භක තොගය 6000යි. තත්ත්ව විස්තරය ලියනවා වත්කම් පැත්තේ. ඒ වගේම ළමයි තොගය අපිට ඕන වෙනවානේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයද්දී. එහෙනම් විකුණුම් පිරිවැය හොයන තැනට ඇවිල්ලා මුල තොගය 6000 දාන්න. මුල තොගය 6000යි. ඊළඟට තියෙන්නේ ණය ගැතිව ආරම්භක ණය ගැතිව 4000යි. තත්ත්ව විස්තරයේ ආරම්භක ණය ගැති ශේෂය 4000යි. ඊට පස්සේ ණය ගැති පාලන ගිණුමට ඇවිල්ලා අපි හර පැත්තේ ලියනවා 4000යි. ඊළඟට ණය හිමියෝ 7000යි. වගකීමක් නේ. ඒක නිසා ණය හිමියෝ අපි තත්ත්ව විස්තරයේ වම් අත පැත්තේ ලියනවා 7000යි. ණය හිමියන්ගේ ආරම්භක ශේෂයත් ඒකම ගිණුමේ දා ගන්නවා 7000යි. අතැති මුදල් 3000යි. බැංකු ශේෂය 2000යි. වත්කමක්නේ මුදල් 3000යි. බැංකු ශේෂයත් වත්කමක්. ඒ අවස්ථාවේදී ආරම්භය වෙද්දී ඒක 2000යි. එතකොට අතැති මුදල අපි දානවා 3000යි.
ආරම්භක ශේෂය බැංකු මුදල දානවා 2000යි. හරි. ඔන්න ඔය විදිහට ළමයි ආරම්භක අවසන් ශේෂයන් අපි දාගෙන යනවා. එච්චරයිනේ. ඊට පස්සේ දැන් අපි භාවිතයට නොගත්තු තොරතුරකට තියෙන්නේ අර භාණ්ඩ විකුණලා තියෙන විකුණුම් මිලෙන් 133.31 දල්ලාභයක් ලැබෙන පරිදි කියන එක විතරයි. හරි. දැන් අපි බලනවා මේ දීලා තියෙන දත්ත වලින් අපිට මොනවා හරි දෙයක් හොයාගන්න පුළුවන්ද? අපි ඉස්සල්ලාම කොතෙන්ට දෙන්නේ? මොකේට දෙන්නේ? මෙහෙම කරමු ළමයි. දැන් අපිට ලේසි තැන් ටික විසඳගෙන යමු අවුල් ගොඩකට අත ගහන්න නැතුව. තත්ත්ව විස්තරේ තියෙනවනේ. තත්ත්ව විස්තරයෙන් තුලනය කරලා අපිට හොයාගන්න පුළුවන් ආරම්භක ප්‍රාග්ධනය. හොයාගන්නකො ප්‍රාග්ධනය. එතකොට ඒක හොයාගෙන ඇදලා තැනට ගෙනihin දාමු. එතකොට අපි ගානේ යම් කොටස් ටිකක් හරි ඉතුරු මේ ඉවර වෙනවනේ. පහළොස්දාහයි 6000යි 4000යි 3000යි 2000යි එකතු කරුවම 30000යි 30000න් 7000ක් ගියාම ප්‍රාග්ධනය එනවා 23000යි. ඔන්න ආරම්භක ප්‍රාග්ධනය හොයාගත්තා. ඕක ළමයි ගෙනihin දාන්න හිමිකම් විදිහට 23000යි. තත්ත්ව විස්තරෙන් හොයාගත්තා ආරම්භක ප්‍රාග්ධනය එක ගෙනල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. එතකොට තත්ත්ව විස්තරේ කතාව ඉවරයි. ඊළාට ගැනිලි තියෙනවනේ. මෙන්න මේ ගැනිලි ගිණුම හිමිකම අඩු කරන මේ මුදල් ගැනිල්ලක් නේ. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනයට යටින් ඔය ගැනිල්ල ලියවෙන්න ඕන. අඩු කළා ගැනිලි. ගැනිලි වල වටිනාකම ගැනිලි 4000යි. එහෙනම් අපි 4000 දානවා. ඊට පස්සේ දැන් ගැනිලි ගිණුමත් ක්ලියර්. ඔන්න බලන්න කරන අපි ගාන තැන් වලින් විසඳගෙන යන්න. නැත්තම් අපිට මේක හිතා ගන්න බැරි වෙනවා කොතනින්ද අපි ගාන පටන් ගන්න කියලා. සාමාන්‍ය ළමයි බැංකු ගිණුමයි මුදල් ගිණුමයි කියන එක සාමාන්‍ය අවසානට වගේ පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවද ණය ගැති ගිණුම? මේක එක දෙයක් අඩුයි කමන්නේ. අපි යමුකෝ. ණය හිමි පාලන ගිණුමට යන්නකෝ. ණය ගැති ගිණුමට යන්න නැතුව. ණය හිමි පාලන ගිණුමත් ළමයි තුලනය කරන්න. වැඩි පැත්ත එකතු කරන්න මුලින්ම. වැඩි පැත්ත 32500 එකතු කිරීම 500 එකතු කිරීම 9000. එතකොට 42000යි. අඩු පැත්තට ගෙනියන්න 42000යි 42000න් අඩු කරන්න 7000යි. එතකොට 35000ක් එනවා. ගැනුම් හරි ළමයි මේ තියෙන ණයට ගැනුම්නේ. එතකොට කියන්නේ ගැනුම් මේ ගැනුම් ටික අපිට පෙන්වන්න පුළුවන් අපි හදන ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයද්දි 35000. එහෙනම් විකුණුම් පිරිවැය හොයන තැන අපි ලිව්වා ගැනුම් 35000යි.
ඔය ටියුට් එකේ ළමයි මෙන්න මේ ගාන පොඩ්ඩක් දාගන්න. නැත්තම් මේක අපිට හදද්දි ප්‍රශ්න වගේක් එනවා. ණය ගැතියන්ට ඔයාලට පේනවා දැන් දුන්වට්ටම් දෙන්නේ ළමයි ණය ගැතියෝ සල්ලි බේරද්දිනේ. එතකොට දැන් ලැබුණු මුදලක් ගැන සඳහනක් නැහැනේ. ඒක නිසා ඔයා මෙහෙම ලියාගන්න ණය ගැති මෙහෙම ලියාගන්න ළමයි. ණය ගැතියන්ගෙන් ලද මුදල ණය ගැතියන්ගෙන් ලද මුදල රුපියල් 55000යි. ඒක වෙනම එකතු කරගන්න. ණය ගැතියන්ගෙන් ලද මුදල රුපියල් 55000යි. හරි. අන්න ඒකත් අපි සටහන් තියලා ඉමු. ණය ගැතියන්ගෙන් මුදල ලැබෙද්දි ළමයි මුදල් ගිණුම හර 55000යි. ණය ගැති පාලන ගිණුම කියලා ලියන්නේ. ණය ගැති පාලන ගිණුම හර වෙනවා 55000යි. සෝරි බැර වෙනවා මුදල් කියලා. ඔන්න ඔය සටහන තියලා තියන්න ළමයි. මුදල් හර ණය ගැති පාලන බැර. දැන් ඔයාගේ ණය ගැති පාලන ගිණුම තුලනය කරන්න 55000ට එකතු කරන්න 750යි 350යි 7500යි. එතකොට එනවා 63600යි. අඩු පැත්තට ගේනවා. ඒ කියන්නේ හර පැත්තට ගේනවා 63600. 63600න් අඩු කරන්න 4000ක්. එතකොට එනවා 59600යි. එතකොට ළමයි මේ 59600 කියන්නේ මොකද්ද? ණය ගැති ගිණුමක නම් මේ එන්නේ නැත්තේ විකුණුම් මේ ප්‍රධානම දේ ඒක එන්නේ. එහෙනම් මෙන්න එනවා අපිට ණයට විකුණුම් ටික 59600යි. එහෙනම් ඒ 59600 ආදායම් ප්‍රකාශයේ මෙන්න මේ විකුණුම් කියන තැන ලියන්න. නමුත් අපි දන්නවා විකුණුම් කියන්නේ ණයට විකුණුම් විතරක් නෙමෙයි මුදලට විකුණුම් තියෙනවා නම් ඒකත් එන්න ඕන. හරි. ඒකින්ද අපිට තාම මුදලට විකුණුම් ගැන ඉඟියක් නැහැ. නමුත් තියෙන්න පුළුවන් හින්දා විකුණුම් විදිහට කෙලිම 59600 දාන්න නැතුව දැනට ওই වරහන් ඇතුළේ මම දැන් වගේ දාලා තියන්න 59600. හරි. ඊට පස්සේ අපිට තව තියෙන ගිණුම් දෙකකට තියෙන මෙහෙයුම් වියදම් ගිණුමනේ. මෙහෙයුම් වියදම් කියන්නේ වියදම් ගිණුමක්නේ. මේක ආදායම් ප්‍රකාශයට මාරු කරනවානේ. අර මම මාරු කිරීමේ සටහන කියලා දුන්නේ දැන් ටිකකට කලින්. එතකොට මේ 8250 ආදායම් ප්‍රකාශයට මාරු කරද්දී මෙහෙයුම් වියදම් ගිණුම බැල 8250යි ලියන්නේ ලාභ කියලා. ආදායම් ප්‍රකාශය හර ඒ කියන්නේ ලාභාලාභ ගිණුම හර ඒ කියන්නේ ළමයි අඩු කිරීම යටතේ මෙහෙයුම් වියදම ලියනවා 8250යි. මෙහෙයුම් වියදම් හරි. එතකොට තව තියෙන ස්ථාරවත්කම් ගිණුම. හර පැත්ත ළමයි එකතු කරන්න ස්ථාරවත්කම් ගිණුම. 500යි වැඩි පැත්තනේ අපි එකතු කරන්නේ. 5යි 5යි 10යි බිඳුව දාන එකක් විතරයි 20යි 500යි. අඩු පැත්තට ගෙනාවා 20යි 500යි. දැන් අපි බලන්න ඔයාලා ළමයි මේක බැලන්ස් කරන්න 500යි 9යි 1යි 10යි 1500ක් එනවා. ස්ථාරවත්කම් ගිණුමේ ළමයි මේනේ 1500 මොකක්ද? දැන් මේ ඔයාලට ඔයා දැක්කද මේ ස්ථාරවත්කමේ පිරිවැය කියලා ආරම්භක ශේෂයන් වලටවත් අවසන් ශේෂයන් වලටවත් ගාණ ඉස්සරහින් දීලත් නැහැ. ඒ වගේම ශේෂයන් දෙද්දී සමුච්චිතශය කියන ශේෂය දීලත් නැහැ. කියන සමුච්චිතශය කියලා ගිණුමක් නැහැ. වත්කම ළමයි වත්කම් සම්බන්ධව සමුච්චිතශයක් නැහැ කියන එකේ තේරුම යාලා ශය කපා හරින්නේ වත්කම් ගිණුම හරහා.
ඔයා ඉස්සරහට ඉගෙන ගනී ළමයි LKS 16 කියන ප්‍රමිතිය තුලදී ප්‍රමිතියක් තියෙනවා කතා කරන්න. ඒකෙදි ෂය ගිණුම් ගත කළ හැකි ආකාර දෙකයි. එකක් තමයි සම්මුචිත ෂය ගිණුම හරහා ගැලපීම, අනිත් එක වත්කම් ගිණුම හරහා ගැලපීම. මෙතනදී කරලා තියෙන්නේ මේක වත්කම් ගිණුම හරහා ගැලපීම. එතකොට ෂය ගිණුම හර කරලා මෙයාලා සම්මුචිත ෂය ගිණුම බැර කරන්නේ නැතුව ළමයි වත්කම් ගිණුමට තමයි බැර කරන්නේ. එහෙනම් මේ 1500ක් විදිහට එන්නේ වාර්ෂික ෂය ටික. මේ වාර්ෂික ෂය ටික අපි ගෙනල්ලා දානවා අපේ ආදායම් ප්‍රකාශයේ වියදම් විදිහට. ෂය වියදම. හරි. ඊට පස්සේ ළමයි අපිට ඉතුරු වෙන්නේ ගිණුම් දෙකයි. බැංකු ගිණුම අනිත් එක මුදල් ගිණුම. මෙහෙම ව්‍යාපාරයේ බැංකු ගිණුමයි මුදල් ගිණුමයි කියලා ළමයි ගිණුම් දෙකක් තියෙනවා නම් ඔයා මුලින්ම තුලනය කරන්න ගන්න ඕන බැංකු ගිණුම. ඒකට හේතුව ළමයි බැංකු ගිණුම හැමතිස්සම පෝෂණය වෙන්නේ මුදල් ගිණුම හරහා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අතට එන සල්ලි ලාච්චුවට එන මුදල් වලින් තමයි බැංකු ගිණුමට දාන්නේ. ඒකින්ද ළමයි මුලින්ම ඇති වෙන්නේ මුදල් ගිණුම, ඊට පස්සේ තමයි බැංකු ගිණුම. එතකොට අපි තුලනේ ආපහු අසම්පූර්ණ සටහන් වලදී ආපහු එද්දී ඉස්සල්ලා බැංකු ගිණුම තුලනය කරලා ඊට පස්සේ තමයි අවසාන ගිණුම, කියන්නේ මුලින්ම විවෘතුන ගිණුමට එන්නේ ඊට පස්සේ. එහෙනම් බැංකු ගිණුම අපි ඉස්සල්ලාම තුලනය කරලා ඉන්නවා. දැන් තුලනය කරද්දිත් අපි කරන්නේ මුලින්ම වැඩි පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත බැර පැත්ත 32.500ට එකතු කරනවා 4000යි. ආය එකතු කරනවා 8250යි. එකතු කරනවා 5500යි. එතකොට ළමයි 50යි 250ක් එනවා මෙන්න මේ පැත්තේ. 50250යි. ඒක අඩු පැත්තට ගේනවා 50250යි. දැන් මෙන්න මේ 50යි 250න් අපි අඩු කරනවා හර පැත්තේ තියෙන දේවල් ටික. හර පැත්තේ තියෙන ආරම්භක ශේෂය 2000යි. ඒ වගේම 1500යි. එතකොට එනවා 46750යි. එහෙනම් ඔන්න 46750 බැංක් account එකේ හරට ආවා. දැන් ළමයි ඔයා හිතන්න මේ හරට ආවේ මොකද්ද? අපි නොදන්න මේ අයිතමය මොකක්ද? එක ගානේ කියලා නැහැ බැංකු ගිණුමේ හර වෙන වෙනසක් එනවා නම් හරට එන්නේ මේක කියලා කියලා නැහැ. එහෙම සමහරක් ගණන්වල කියනවා, සමහරක් ඒවා කියන්නේ නැහැ. දැන් මේ ගානේ කියලා නැහැ. දැන් ළමයි මොකද්ද මේ එන්නේ? මේ එන්නේ මතක තියාගන්න, මේක අපි කලින් ගණන් වලදී කතා කරුවා ගිය සතියේ. මේ එන්නේ ළමයි අපි ව්‍යාපාරයේ ලාච්චුවට එන මුදල් බැංකුවේ තැන්පත් කරනවා. එතකොට බැංකුවේ තැන්පත් කරලා දිත්ත සටහන ව්‍යාපාරයේ අතේ තියෙන සල්ලි එළියට යද්දී එයාගේ මුදල් ගිණුම බැර වෙනවා. සල්ලි එළියට යද්දී, අතේ තියෙන සල්ලි එළියට යද්දී ඒක බැංක් account එකට වැටෙන හින්දා, බැංකු account එකට එන හින්දා බැංකු account එක හර වෙනවා. එතකොට ඒක තමයි දිත්ත සටහන. ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් බැංකු account එකට ව්‍යාපාරයේ තියෙන කාසිය හා නෝට්ටු ගෙනලා තැන්පත් කිරීම තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙතන ලියවෙන්නේ මුදල් කියලා. මුදල් ගිණුම එහෙනම් අනිත් පැත්තෙන් බැර වෙනවා 46750යි. මේ තියෙන බැංකුවේ තැන්පත් කළ මුදලයි. දැන් ඔන්න බැංකු ගිණුම ඉවරයි. අපි හොයාගත්තා තැන්පත් කළ මුදල. දැන් මුදල් ගිණුම තුලනය කරන්න ඕනේ. ඒකෙත් අපි වැඩි පැත්තයි එකතු කරන්නේ. හරි. මට ඔය ණයගැතියන්ගෙන් ලැබුණු මුදල දෙද්දි වැඩි ලොකු ගාණක් ළමයි මම හිතලා දුන්න හින්දා මේ ලියවිලා තියෙන්නේ. කමක් නැහැ. ඔයාගේ ටියුට් එකේ තව මෙන්න මෙහෙම පොඩි සටහනක් දාගන්න.
සටහන කියන්නේ ඒකත් ගැළපිල්ලක් විදිහට ලියා ගන්න. එහෙම ලියා ගන්න. 5යි 7යි විනාඩියක් මට දෙන්න. මෙහෙම ලියා ගන්න ළමයි විදුලි වියදම් සඳහා ගෙවූ බෑ චෙක්පම් මගේ ගෙවුවා කමන්නේ ලියා ගන්න මෙහෙම විදුලි වියදම් සඳහා අතැති මුදලින් ගෙවූ විදුලි වියදම් සඳහා අතැති මුදලින් ගෙවූ මුදල පිළිබඳ සටහනක් නැත. මුදල පිළිබඳ සටහනක් නැත. හරි දැන් එතකොට ළමයි ඔයා මුදල් ගිණුම තුලනය කරන්න වැඩි පැත්ත එකතු කරන්න ඉස්සල්ලාම. එතකොට වැඩි පැත්ත එන්නේ 5500යි 60යි 500ක් එනවා හර පැත්තෙන්. බැර පැත්තට ගෙනියව 60යි 500. ඒ 60යි 500න් අඩු කරනවා 46750යි 5000යි. එතකොට ඔයාට එනවා මුදල් ගිණුමේ බැර පැත්තට 8750. එහෙනම් මේ එන්නේ මොකද්ද? අර විදුලි වියදම් සඳහා ගෙවපු මුදල. එහෙනම් ළමයි මේ මුදල සටහනක් නැහැනේ මේක සම්බන්ධ ඔන්න දැන් මුදල් ගිණුමේ බැරට ලියවුණා. එහෙනම් විදුලි වියදම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. එහෙනම් 8750 අපි ගෙනල්ලා දානවා වියදම් වලට විදුලි වියදම්. හරි. එතකොට ළමයි ඔයාලට පේන නැති දැන් හැම ගිණුමක්ම දැන් තුලණය වෙලා ඉවරයි. අදාළ දේවල් අරගෙන ඉවරයි. අපි දැන් යනවා ආදායම් ප්‍රකාශයට. එතනින් පටන් ගන්න වෙන්නේ. ආදායම් ප්‍රකාශය එතකොට ළමයි ඔයාලට හම්බුන්නේ නැහැ මුදලට විකුණුම්. එහෙනම් ණයට විකුණුම් විතරයි තිබිලා තියෙන්නේ 59600යි. ඔයාලට දැන් තේරෙනවා ඇති විකුණුම් පිරිවැය අපිට හොයාගන්න බෑනේ අගතොගේ අපි ළඟ නැති හින්දා. ගාණ දීලා නැති හින්දා. එතකොට විකුණුම් පිරිවැය එහෙම හොයාගන්න බැයි නම් වෙන විදිහකට හොයාගන්න අපිට ගාණ ඉගියක් දීලා තියෙනවා. සාමාන්‍ය මුල් තොගය ගැනුම් අගතොගේ අඩු කෙරුවා විකුණුම් පිරිවැය ඊට පස්සේ දල ලාභය. අපිට කියනවා ව්‍යාපාරයේ විකුණුම් මත 133යි 3න් එකක දල ලාභයක් තියාගන්නවා කියලා කියනවනේ. එහෙනම් ළමයි අපිට කෙලින්ම දල ලාභය හොයන්න පුළුවන්. දල ලාභය කියන්නේ විකුණුම් මත 133යි 3න් එකක්. ඒක ළමයි භාගවලට හරවගත්තොත් 3න් එකක් එන්නේ. ඔයා ගණන් දන්න හින්දා හදලා බලන්න. මම ඒක ඔයාට හදලා පෙන්වන්න උත්සාහ කරන්නේ ඕනම තැනක 133යි 3න් එකක් තිබුණොත් ඒක භාගයක් විදිහට ළමයි පෙන්නද්දී 3න් එකයි. නිකන් ඉන්න ගමන් ඒක හදලා බලන්න කොහොමද 3 එක එන්නේ කියලා. එහෙනම් 59600යි විකුණුම් ඒ මත 3න් එකක් කියන්නේ බලන්න ළමයි බෙදන්න 3න් 59600. එතකොට ඔයාට එයි දශම සංඛ්‍යාවක් එක්කෙයි 800 අපි ආසන්න දශම ස්ථානයට වටයමු 866යි දශම 5
6යි 6ක් වගේ ඒක අපි ළමයි රවුම් කරගමු 867ක් කියමුකෝ පොඩ ඉන්න බෙදද්දි වැරදුනා වගේ 59600 බෙදීම 3 19867ක් දශමයක් කියන්නේ මම මේ වටේලා කිව්වේ 19867යි දලලාභය. එහෙනම් ළමයි ඔයාලට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන් නේ. විකුණුම් පිරිවැය කියන්නේ එතකොට අර විකුණුම් 59600යි දලලාභය 19867යි කියන දෙක අතර වෙනස 39733යි. 39733යි. ඊට පස්සේ ළමයි එහෙනම් ඔයාලට අගතොගය හොයාගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා විකුණුම් පිරිවැයනේ මෙන්න මේ සෙට් එක එකතු වෙන්න ඕනේ. මුල තොගය අගතොගය එකතු වෙලා එකෙන් මුල තොගයයි ගණන එකතු වෙලා එකෙන් අගතොගය අඩු වෙනවා. එතකොට මුල තොගයයි ගණනුයි දෙක එකතු වුණාම 5 5 10 11 41000. ඒකෙන් අගතොගය අඩු වුණාම තමයි 39733ක් එන්නේ. එහෙනම් 41000යි ඔන්න ඔය විකුණුම් පිරිවැයට ආපු 39733යි අතර වෙනස තමයි අගතොගය. ඒකට අගතොගය ඔයාට එනවා 1267ක්. බලන්න එන්නේ නැද්ද කියලා. දැන් නිකමට මේක මේ කැල් කරලා බලන්න 41000 41000න් 1267ක් අඩු වුණා විකුණුම් පිරිවැය 39යි 733ක් එනවා. එහෙනම් දැන් අපි අගතොගය හොයාගත්තානේ. අගතොගේ අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් දැන් දාන්න පුළුවන්. දාන්න 1267ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි එතන හිස්තනක් විදිහට තියලා ආවේ. දැන් අපිට ඒක ෆිල් කරගන්න පුළුවන්. හරි. ආදායම් ප්‍රකාශය උතන ඉක්මනට අපි හදාගෙන 5000 වෙනත් 500 වෙනත් ආදායම් එකතු වෙන්න ඕන. එහෙනම් 19867ට එකතු වෙන්න ඕන 500. එතකොට 20යි 367යි. වියදම් ටික අඩු වෙන්න ඕන. 750 එකතු කිරීම 350 එකතු කිරීම 8250 එකතු කිරීම 1500 එකතු කිරීම 8750 19600යි. හරි ශුද්ධ ලාභය 20 අපි හොයනවා 20යි 367න් අඩු වෙන්න ඕන 19600ක්. එතකොට එනවා 767ක් ශුද්ධ ලාභය. මේ හොයාගත්ත ශුද්ධ ලාභය අපි හිමිකම හොයද්දී ප්‍රාග්ධනයට එකතු කරනවා 767යි. දැන් ළමයි අග ප්‍රාග්ධනය වලට හොයාගන්න පුළුවන්. ආරම්භක ප්‍රාග්ධනය 23000යි. එකට එකතු කරනවා 2500. අය අඩු කරනවා ගැනිලි 4000. එකතු කරනවා 767. එතකොට එනවා 22යි 267යි. 22යි 267. අග ප්‍රාග්ධනය එතකොට 22267යි. ජංගම නොවන වගකීම් තිබුණ නැහැ. ජංගම වගකීම් තියෙනවා 10යි 509යි 10යි 10යි 500යි. 10යි 500 එකතු කිරීම 22යි 267යි 32යි 767යි. එතකොට උත්තරේ 32යි 767යි. මුළු හිමිකම් හා වගකීම් ටික බලන්න වත්කම් වලට එක සමාන වෙනවද කියලා. ජංගම වත්කම් 5000යි 7500යි 1267යි 13767යි. 13767ට එකතු කරන්න 19000. 32යි 767යි සමාන වෙනවා. 32යි 767යි. අපිට ළමයි දීලා තියෙනවා බැංකුවේ ඇති ඒ කියන්නේ ආරම්භයේ වත්කම් වගකීම් ටිකයි
අවසානයේ වත්කම් වකීම් ටිකයි. අපි ඉක්මනටම අවසානයේ වත්කම් වකීම් ටික මූල තත්ත්ව ප්‍රකාශයේ ගිහිල්ලා දාමු. මුලින්ම දෙනවා බැංකු මුදල්. බැංකු මුදල් අපි ජංග වත්කම් වල දාන්න ඕන 9400යි. ඊට පස්සේ දෙනවනේ මුදල් ශේෂය. මුදල් ශේෂය බැංකු මුදල් වලට පස්සේ සාමාන්‍ය අපි දාන්නේ අතැති මුදල 2000යි. ඊළඟට කලින් ගෙවීම් ජංග වත්කමක්. කලින් ගෙවීම් වටිනාකම 7000යි. කියන්නේ ළමයි වියදමක් අපි කලින් ගෙවලා. ඊළඟට භාණ්ඩ තොගය 60000යි. ජංග වත්කම් වල උඩින්ම ලියන්නේ තොගය 60000යි. තොගය මෙතන ලියවෙනවා වගේම ළමයි අග තොගය කියන එක ආදායම් ප්‍රකාශයේ ලියවෙන්නත් ඕන. දැන් මම මේ ගාන ඉක්මනට හදන්නේ. අපි දැන් ගාන හිමින් හදලා පුරු වුණානේ ගණන් කීපයක්. දැන් අපි ඇත්තටම අපි ඉක්මන් කරන්න ඕන ගානක් හදද්දි. ඒ වේගය හදාගන්න ඔයත් ඉක්මන් කරන්න. ණය හිමියෝ 260000යි. ඉස්සලා වත්කම් ටික දාලා ඉමුකෝ. ලී බඩු 82000යි. ජංගම නොවන වත්කම් වල ලී බඩු 82000. එතකොට ඔය දෙන්නේ ළමයි ධාරණගේ. ඒකට හේතුව සමුච්චිතයක් ඔයාලට දීලා නැහැ කොහෙවත් තැනක. එහෙනම් ඔය තියෙන ධාරණගේ. හරි. ඊට පස්සේ අපි වගකීම් වලට එනවා. ණය හිමියෝ 260000යි. ජංග වගකීම් වල ලියනවා ණය හිමි 260000යි. ඊට පස්සේ තියෙන ජංගම නොවන වගකීම් වලට එන දිගු කාලීන ණය. දිගු කාලීන ණය. දිගු කාලීන ණය වල වටිනාකම 15000යි. ඊට පස්සේ ඔයාලට පේන ඇති ණය ගැතියෝ සම්බන්ධයෙන් ළමයි ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. අපි දැනට නිකන් ණය ගැතියෝ ලියමු. පස්සේ හොයලා ගෙනල්ලා ලියමු. ණය ගැතියෝ. හරි. දැන් ළමයි ඔය අවසාන ශේෂයන් ටික අපි ගිණුම් වලටත් ගේමු. ආරම්භක ශේෂයනුත් දාගෙන යන ගමන් ආරම්භක ශේෂයන් වලට දීලා තියෙනවානේ. ඒකට අපි ආරම්භක ශේෂයන් දාන්න ළමයි තත්ත්ව විස්තරයක් රූල් කරනවා. මොකද හේතුව අපි ආරම්භක දිනන ප්‍රාග්ධනය හොයා ගන්න ඕන. නම් 2016 1 දිනට තත්ත්ව විස්තරයක් රූල් කරන්න. ඊට අමතරව ගිණුම් කිහිපයකුත් අපිට ඕන කරනවා. මේ බැංකු ගිණුම ඊළඟට මේ මුදල් ගිණුම අනිත් ගිණුම් ටික අපි රූල් කරමු අවශ්‍ය අවස්ථාවලදී. මුලින්ම ආරම්භක ශේෂය දානවා බැංකුවේ ඇති මුදල 20000යි. වත්කම් ලියන්නේ වාගේ දකුණු අත පැත්තේ තත්ත්ව විස්තරේ 20000යි. බැංකු ශේෂය මේක ළමයි වාසිදායක ශේෂයන් එකකින්ද හර ශේෂයක්. බැංකු ගිණුම තුල හර පැත්තේ දානවා 20000යි. ඊට අමතරව ළමයි දැන් බැංකු ගිණුමේ අවසන් ශේෂයත් අපි පෙන්වන්න බෑ 9400ක මූල තත්ත්ව ප්‍රකාශය දැම්මා වගේම අවසන් ශේෂයත් පෙන්වන්න ඕනේ. එහෙනම් අවසන් ශේෂය අපි ගිණුමේ අවසානටම පහතට ගේනවා බැර පැත්තෙන් 9400යි. ඊට පස්සේ අතැති මුදල 2000යි. තත්ත්ව විස්තරයේ 2000 දානවා. ඒ වගේම මුදල් ගිණුමෙත් අපි 2000 දානවා. අතති මුදල් 2000 නෙමෙයි ළමයි කීයද 3000යි ආරම්භක ශේෂය 3000යි මෙතනත් 3000යි ඊළඟට අවසාන මුදල් ශේෂය ළමයි 2000යිනේ ඒ 2000 මූල තත්ත්ව ප්‍රකාශය දැම්ම වගේම ගිණුමෙත් දාන්න ඕන අවසානට 2000යි පහතට ගේන්නේ බැර පැත්තෙන් එතකොට ඒ කතාව හරි ඊළඟට කලින් ගෙවීම මේ ළමයි වියදම් කලින් ගෙවීමක්නේ එතකොට අපි කලින් ගෙවීම කියලා නෙමෙයි ළමයි ගිණුම රූල් කරන්නේ ඔය කලින් ගෙවන්නේ වියදමක් හින්දා වියදම් නමින් තමයි ගිණුම රූල් කරන්නේ වියදම් ගිණුම අපි දන්නේ මොන වියදම්ද කියලා වියදම් කියලා රූල් කෙරුවා ඊට පස්සේ කලින් ගෙවීම අපි වියදම් ගිණුමේ කොහොමද පෙන්වන්නේ ළමයි හර පැත්තට වෙන්න මොකද ඒක වත්කමක් වැඩිපුර ගෙවපු එක වත්කමක්. එහෙනම් ඒක වියදම් ගිණුමේ පෙන්නනවා නම් පෙන්නන්නේ ළමයි හර පැත්තේ. එතකොට කලින් ගෙවීම ආරම්භක ශේෂයේ දීලා තියෙනවා ළමයි 5000. ඒ 5000 මේ ගිණුමේ හරට පෙන්නනවා වගේම ඔයාගේ තත්ත්ව විස්තරයේ කලින් ගෙවීම කියලා 5000 පෙන්වන්න ඕන. ඊට පස්සේ
දැන් අපි කලින් ගෙවීමේ අවසන් ශේෂය ළමයි මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්වුවානේ. ඒ වගේම තමයි එහෙනම් මේ ගිණුමෙත් පෙන්වන්න ඕන අවසන් ශේෂය 7000යි. පහතට ගෙනියනවා මේ පැත්තෙන්, බැර පැත්තෙන් 7000යි. ඊට පස්සේ තොගය මුල තොගය 70000යි. තොගයට ගිණුම් ගහන්න නෑ ළමයි. මුල තොගය ගිහින් දානවා ආදායම් ප්‍රකාශයේ මුල තොගය අපි විකුණුම් පිරිවැය හොයද්දී ඕන කරන හින්දා නැතෙන්ට. එතකොට ඒකත් හරි. මුල තොගයට පස්සේ නැත්නම් තොගයට පස්සේ තියෙන අය ණය හිමියෝ 220000යි. ඊට කලින් තොගය ආරම්භක තොගය ළමයි තත්ත්ව විස්තරෙන් දාලා ඉන්න. ඒවා මගේ ඇරියා ඔය හැම තැනකටම යන්න ඕනේ. ඒකට අපි ඉතා සිහි බුද්ධියෙන් කරන්න ඕනේ නැත්නම් ගාන බැලන්ස් වෙන්නේ නැහැ. කොහේ හරි තැනක එක තැනකින් මගේ ඇරුණා. එතකොට තොගය 70000යිනේ. දැම්ම 70000. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ අපිට දීලා ටියුට් එකේ තොගයට පස්සේ තියෙන ළමයි ණය හිමියෝ. ණය හිමියන්ගේ ආරම්භක ශේෂය 220යි තත්ත්ව විස්තරයේ වාක්‍යයෙන් පෙන්නන්නේ හර මේ ඔයාගේ වම් අත පැත්තේ. ණය හිමි 220000යි. බැර පැත්තෙන් දානවා ආරම්භක ශේෂය ණය හිමි ගිණුමක් ගහලා 220000. ඒ වගේම ළමයි අපි ණය හිමියන්ගේ අවසන් ශේෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දැම්මා වගේම අවසන් ශේෂයේ ගිණුම පෙන්වන්නත් ඔර එහෙනම් පහතට ගෙන ගියා බැර පැත්තෙන් හර පැත්තෙන් 260000යි. ඔන්න බලන්න ඔවා කරන විදිය. එතකොට හැම තැනකම දැන් ආරම්භක ශේෂ ලියද්දිනුත් ළමයි තැන් දෙකක ලියවෙනවා. අවසන් ශේෂ ලියද්දිනුත් තැන් දෙකක ලියවෙනවා. ඒක තමයි අසම්පූර්ණ සටහන් වල ළමයි තියෙන විශේෂත්වය. කියන්නේ අර අදාළ තැන් දෙකේම ලියවෙනවා. නැත්තම් අපිට දිත්ත සටහන් මේක ගන්න බෑ. ඒකයි. සසංක පාඩම අහගෙන නේද ඉන්නේ? ඔන්ලයින් පස්සේ යන්නේ. හරි. ඊට පස්සේ ණය හිමියෝ අපි දැන් දැම්මනේ. ඊළඟට තියෙන ලී බඩු වල ආරම්භක ශේෂය 70000යිනේ. තත්ත්ව විස්තරේ හර පැත්තේ අපි දානවා ලී බඩු 70000යි. දැන් යන්න ලී බඩු ගිණුමට. රූල් කරන්න ලී බඩු ගිණුමක්. ලී බඩු ගිණුමේ හර පැත්තේ ආරම්භයට ගේන්න 70000යි. ඒ වගේම ලී බඩු ගිණුමේ අවසන් ශේෂය අපි මූල්‍ය තත්ත්වයට දැම්මා වගේම ගිණුමෙත් අවසන් ශේෂය අපි පෙන්වන්න ඕන පහතට යන්නේ බැර පැත්තෙන් 82000යි. නේ හරි. ලී බඩු 70000යි. මම තත්ත්ව විස්තරයට දැම්මේ 7000ද නෑනේ. හරි. ඊට පස්සේ දිගු කාලීන ණය 30000යි. වගකීමක්නේ. තත්ත්ව විස්තරයේ දිගු කාලීන ණය 30000 දාන්න. ණය. ඊට පස්සේ ළමයි දිගු කාලීන ණයට account එකක් රූල් කරන්න. දිගු කාලීන ණය 30000ක් බැර පැත්තෙන් දාන ආරම්භක ශේෂය අවසන් ශේෂයත් ළමයි අපි ගිණුමේ පෙන්නනවා. ඒක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැනට මම දාලා ඉවරයි. අවසන් ශේෂය කීයද 15000යි. බැර පැත්තෙන් ඉදිරියට යන්න පහතට ගේනවා හර පැත්තේ. ඊළඟට
එතනින් පස්සේ ණය ගැතියෝ 23000යි. ආරම්භක ශේෂය තත්ත්ව විස්තරයේ මුලින්ම ලියනවා ණය ගැති. ඊට පස්සේ අපි ණය ගැතියන්ට ගිණුමක් රූල් කරලා ආරම්භක ශේෂය දානවා 23000යි. හරි. ඔතෙන්ට අපි ඉස්සල්ලාම ඉවර කරගමු ළමයි. හැබැයි ඉවර කරගමු කියන්නේ ඉතින් මාත් එක්කම ඉවර වෙන්න ඕන. මොකද මේක අපි තා ඉක්මනින් ගාන හදන හින්දා. එතකොට ඔය දැන් මේ විදිහට දැන් දැනට අපේ අගයන් ටික වැටිලා තියෙන්න ඕන. එතකොට අපි ඇත්තටම ගානේ ලකුණු වලින් ලකුණු භාගයකට කිට්ටු වෙන ළමයි දැන් මේ වෙනකොට අරගෙන තියෙන්නේ. මොකද මූලික තත්ත්ව ප්‍රකාශයේ කොටසක් ඉවරයි. තා පොඩි කොටසක් තමයි ඉවර කරන්න තියෙන්නේ. හරි. දැන් මෙයාලා දීලා තියෙන තොරතුරු මෙහෙම කියනවා වර්ෂය තුල ලැබීම්ද ගෙවීම්ද සමහරක් පහත පරිදි විය. ණය ගැතියෙන්ගෙන් ලැබූ මුදල් අපිට දෙනවා වට්ටම අඩු කරපු අගය 21යි දෙකෙන් එහෙක 100ට 21යි දෙකෙන් එහෙක වට්ටම අඩු කිරීමෙන් පසු 5,85,000ක් ණය ගැතියෙක්ගෙන් හම්බෙලා තියෙනවා. දැන් ඔන්න ප්‍රශ්නයකට එනවා වට්ටම හොයා ගන්න ඕන. දැන් ණය ගැතියෙක්ගෙන් මේ වෙනකොට අතට අපේ ණය ගැතියන්ගෙන් හම්බෙලා තියෙන ළමයි 5,85,000. අපි ඉස්සල්ලාම වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ණය ගැතියන්ගෙන් ලැබුණු මුදල සටහන් කරලිමු. පස්සේ දුන්නටම හොයාගමු. මුදල් හර ණය ගැති පාලන ගිණුම බර 5,85,000යි. එහෙනම් 5,85,000කින් ණය ගැතියා බැර. මෙතන ලියනවා මුදල් කියලා. ඔයාගේ මුදල් account එකක් ගැහුවනේ. ඒ account එකට හර කරනවා 5,85,000යි. 5,85,000යි. ණය ගැති කියලා අපි ලියනවා. ඔන්න ළමයි මේ කතාව ඉවරයි. දැන් තියෙන්නේ මොකද්ද අපිට? වට්ටම හොයා ගන්නනේ. දැන් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. කලබල වෙන්න එපා. අර විදිහට 100ට 21යි දෙකෙන් එකක් දැක්කපු ගමන් එහෙම කලබල ඇති කරගන්න එපා. අපි පාඩුවේ හිතලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔය ඉස්සල්ලාම ණය ගැතියන් ලැබුණු මුදල මේ විදිහට සටහන් කරගන්නකො මුදල් හර ණය ගැති පාලන බැර. හරි. දැන් අපි මෙන්න මෙහෙම හිතමු. මම ඔයාට අර 100ට 21යි ඒ ගානට යන්න කලින් මෙහෙම හිතනවා. කියනවා ඔයාට. ණය ගැතියාගෙන් ලැබෙන්න තියෙන මුදල 100ක් කියලා හිතන්නකෝ. 100ට 10ක වට්ටමක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට ළමයි ණය ගැතියාගෙන් ලැබෙන මුදල කීයද? 90යිනේ. හරි. දැන් අපිට දීලා තිබුණොත් ණය ගැතියාගෙන් ලැබුණු මුදල අපිට දීලා තියෙන්නේ මෙහෙමනේ. ණය ගැතියාගෙන් ලද මුදල x කියන මුදලක් තිබිලා තියෙනවා. ඒකෙන් අර වට්ටම අඩු කෙරුවට පස්සේ ආපු වගේ 5,85,000යි. ඔයා හිතන්නකෝ මේ ගානේ අපිට දීලා තියෙන්නේ වට්ටම 100ට 10ක් කියලා. එතකොට x කියන මුදලෙන් 100ට 10ක් අඩු කරුවට පස්සේ නගේ තමයි 5,85,000. එහෙම වුණොත් මම ඔයාට කිව්වොත් මේකේ වට්ටම හොයන්න කියලා ඔයා මොකද කරන්නේ? 5,85,000 කියන ණය ගැතියන්ගෙන් ලැබුණු මුදල බෙදනවා අපි උපකල්පිතයක් විදිහට හදද්දි ණය ගැතියන්ගෙන් ලැබෙන මුදල විදිහට එන්නේ 90නේ ළමයි. 90ෙන් බෙදනවා. අපිට ඕන වට්ටම නම් ඊට පස්සේ ගුණ කරනවා 10යි. ඔය විදිහටනේ ඔහොම දුන්නොත් ගාන අපි ළමයි ඉවරයක් කරන්නේ. හරි. ඒ කියන්නේ අපි මොකද කරුවේ? ලැබුණු මුදල බෙදුවා අපි අර උපකල්පිතයක් විදිහට හදාගනිද්දි ලැබෙන මුදලෙන් ಗುಣ කෙරුවා වට්ටම් ප්‍රතිශතය. ඔය වගේම තමයි අපිට මේ ගානත් ළමයි අපිට දෙන්නේ කීයද? දුන් වට්ටම් අනුපාතය 21යි දෙකෙන් එකයි. දැන් හදාගන්න 21 100ට 21යි දෙකෙන් එකයි. ඔන්න ඕකනේ ඔය කියන්නේ. මේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට නවා දීලා තියෙන්නේ. මේක හදාගන්නකො ළමයි භාගයක් විදිහට 21 දෙකෙන් ගුණ කරුවම දෙවරක් 1 2යි දෙවරක් 2 4යි 42යි එතකොට 43යි. ගණන් හැමෝම දන්නවනේ මෙන්න මෙහෙම එකක් නෙන්නේ. ඔන්න ඔහමයි එන්නේ. හරි. මේක භාගයක් විදිහට තියෙද්දි ළමයි අපිට ඒත් ටිකක් මේක හිතා ගන්න අමාරුයිනේ. මේක 43 බෙදන්නකො දෙකෙන්.
බලමු කීයක් එනවද කියලා 43 බෙදීම 2 21.5යි. ඒ කියන්නේ 100ට 21.5 කියන එක තමයි අපිට ওই භාගයක් විදිහට අපි ඔය ටිකක් අමාරුවේ දාන්න දීලා තියෙන්නේ. ඒ වුණත් අපි නිවැරදි කල්පනාවෙන් ඉන්න ඕනේ. එහෙනම් මේ 100ට 21.5 කියන වට්ටම තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක හරියට නිකන් මේ අපේ අර 100ට 10ක වට්ටමක් අඩු කිරීමෙන් පසු 5,85,000ක් ලැබුණා කියන එකම තමයි වටිනාකම් වගේ වටිනාකම වෙනස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් ළමයි අපි කොහොමද මේක හදාගන්නේ? අපි උපකල්පිතගේ හදාගමු මුලින්ම. එහෙම නැත්නම් ඔයාලට වෙන විදිහක් තියෙනවා නම් ඔය ගණන් ඉගෙන ගත්ත ප්‍රශ්නات එහෙම හදන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අවසානට ඒක උත්තරේ එන්න ඕන. එතකොට ළමයි දැන් අපි මෙහෙම හිතනවා. ණයගැතියාගෙන් ලැබෙන්න ඕන මුදල 100යි. එතකොට ණයගැතියාට අපි වට්ටමක් දෙනවා 100ට 21.5යි. 100ෙන් 21.5ක් අඩු වුණාම 78.5ක් තමයි එන්නේ. ඒ කියන්නේ ණයගැතියාගෙන් ලැබෙන මුදල 78.5යි. ඇත්තටම ණයගැතියාගෙන් ලැබිලා තියෙන්නේ කීයක්ද? 5,85,000යි. එහෙනම් ළමයි 5,85,000 බෙදනවා උපකල්පිතව ලැබෙන අගය 78.5යි. ගුණ කරනවා අපිට වට්ටම හොයාගන්න ඕන හින්දා 21.5යි. දැන් මෙන්න මේක විසඳන්න. එතකොට ඔයාලට එයි දුන් වට්ටමේ වටිනාකම 5,85,000 බෙදීම 78.5 ගුණ කිරීම 21.5. බාන්න ළමයි එනාගේ ගන්න. අනූතුන්දාස් 150 මං ආසන්න දශම ස්ථානයට වටේලා කියන්නේ 93,153යි. 93,153යි දුන් වට්ටම. හරි. එහෙනම් දුන් වට්ටම ළමයි ණයගැති පාලන ගිණුමේ අපි බැරට දානවා. 93,153යි. මේක ව්‍යාපාරයට වියදමක් හින්දා ආදායම් ප්‍රකාශයේ අපි දානවා 93,153යි. දුන් වට්ටම්. හරි. ඔයා ඉස්සල්ලාම දුන් වට්ටම් ටික හොයාගෙන ආදායම් ප්‍රකාශයටත් දාලා මේ ණයගැති කිරීමටත් දාන්න මෙන්න මේක අවශ්‍ය නම් හදාගන්නකො. හරි. ඊට පස්සේ එතනින් එහාට යමු කුමාරගේ ගැනලි 50,000යි. ළමයි ඒකෙත් දාගන්න සියලු ගෙවීම් කරන ලද්දේ බැංකු ගිණුම ආශ්‍රයෙන් කියලා ලියාගන්න. සියලු ගෙවීම් සිදු කරන ලද්දේ බැංකු ගිණුම ආශ්‍රයේනි. එහෙම නැත්නම් චෙක්පත් මගිනි කියලා ලියාගන්න. එහෙනම් කුමාරගේ ගැනලි 50,000 බැංකු ගිණුම බැර වෙන එක. ගැනිලි ගිණුමක් ගහන්න ඕනේ නැහැ ළමයි. ඔයා දන්නවා ඉතින් ගැනිලි අවසානට නතර වෙන්නේ මේ හිමිකම හොයන තැනනේ. මූලික තත්ත්ව ප්‍රකාශයේ ගැනිලි කියලා අඩු කරන්න 50,000. බාණ්ඩ ගැනලි තිබුණොත් එකතු කරමු. මම හිතන්නේ ඇති ඒ කියලා. ඒකින්ද මුදල් ගැනලි කෙලින්ම ගෙනල්ලා දාන්න. ඊට පස්සේ අලුතින් යෙදූ ප්‍රාග්ධන 95,150යිනේ. එතකොට ළමයි දිත්ත සටහන මුදල් හර 95,150යි. ප්‍රාග්ධනය කියලා ලියනවා. නව ප්‍රාග්ධනය කියන එකත් ළමයි
මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාන්දණයට එකතු කරනවා 95150යි. නව ප්‍රාග්ධනජ. ඊට පස්සේ අය තියෙන්නේ මිලටගත් ලී බඩු 20000යි. මිලටගත් ලී බඩු 20000යි. එතකොට ළමයි ලී බඩු මිලදී ගනිද්දී බැංකු බැර 20000යි ලී බඩු කියලා අපි ලියන්නේ ලී බඩු account එකක් තිබුණානේ. ඒ account එකට හර වෙනවා 20000යි. ලියන්නේ බැංකු කියලා. ඊට පස්සේ ළමයි කියනවා භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම 96000යි. භාණ්ඩාගාර බිල්පත් මිලට ගනිද්දි ළමයි සල්ලි එළියට යනවා. බැංකුවේ සල්ලි යන්නේ එහෙනම් බැංකු ගිණුම බැර. මෙතන ලිව්වා භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් කියන account එක හර. ඔයාට ඕනනම් ගිණුමක් ගහන්න ළමයි ගිණුමක් ගහලා හර කරන්න. ඒක කොහොමත් අවසානට නතර වෙන්නේ මම account එක ගහන්න යන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් කියන ළමයි ජංගම වත්කමක්. ඒක නිසා ජංගම වත්කම වල මම කෙලින්ම ලියනවා බැංකු මුදල් වලට උඩින් භාණ්ඩාගාර බිල්. අරගෙන තියෙන්නේ කීයක්ද? 96000. වෙන 96000 මම ලියනවා. ඔයා ඕනනම් account එකක් ගහලා ඊට පස්සේ ඉතින් ඒ account එකත් කෙලින්ම මෙතෙන්ට තමයි එන්නේ අවසානට. හරි. දැන් ඒක හරින ළමයි. ඔයාට ඒක තේරුණානේ. බැංකු බැර වුණා, භාණ්ඩාගාර බිල්පත් හර ඒක වත්කමන් නිසා ජංග වත්කම ලියුණා. ඔය භාණ්ඩාගාර බිල්පත් ඉස්සරහින් තියනවා නේද ළමයි 114ක් කියලා. ඕකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම භාණ්ඩාගාර බිල්පත් සඳහා ළමයි අපිට පොලි ආදායමක් හම්බ වෙනවා 114ක. එහෙනම් බලන්න ළමයි අවුරුද්දට පොලි ආදායම කීයද කියලා? 96000ට 114යි. 96000ට 114ක් කැල් කෙරුවහම එන්නේ 13440යි. හරි? හඳුන්වට්ටම ගැන අපි බලමු ආපහු මේ ඉතුරු ටික දාලා. 13440යි මොකද්ද මේ භාණ්ඩාගාර බිල්පත් වල එන ආයෝජන නැත්නම් භාණ්ඩාගාර බිල්පත් වලින් එන ආදායම. ඒක වෙනත් ආදායම් වල අපි දානවා ලැබුණත් නොලැබුණත් අපි ආදායම් ප්‍රකාශය දානවානේ. 13440 වෙනත් ආදායම් වල දානවා භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ආදායම. මුලින්ම වෙනත් ආදායම් වල අපි දානවා භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ආදායම 13440යි. ඊට පස්සේ දැන් ළමයි මේ භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ආදායම මේක ලැබිලාද කියලා බලන්න. ඔයාගේ ගානේ කොහෙවත් අරන් කියනවාද ලැබිය යුතු මේ භාණ්ඩාගාර බිල්පත් ආදායම ලැබීම එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් පොලි ආදායම ලැබීම හරි මොකක් හරි එහෙම නමකින් කියනවාද බලන්න. ඔය කොහෙවත් තැනක නැහැ. එහෙනම් ඒකේ තේරුම ළමයි වර්ෂ අවසාන වෙනතුරුත් මේක අපිට ලැබිලා නැහැ. ලැබිලා නැත්තම් ළමයි ලැබිය යුතු ආදායමක් වෙනවනේ. ලැබිය යුතු ආදායම කියන්නේ ව්‍යාපාරයේ ජංගවත්කමක්. එහෙනම් ජංගවත්කම වල අපි ලියනවා භාණ්ඩාගාර බිල්පත් නැත්නම් ලැබිය යුතු කියලා ලියවෙන්න ඕන. නැත්නම් උපචිත. උපචිත මම කෙටියෙන් ලියන්නේ භාණ්ඩාගාර බිල්පත් ආදායම කීයද? 13440යි. ඔයා ඔක ගිණුම් වලට ගිහිල්ලා නම් මෙතෙන්ට එන්න ළමයි
ඔයා කරන්න ඕන භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ආදායම් ගිණුම බැර උපචිත භාණ්ඩාගාර බිල්පත් ආදායම් ගිණුම හර. මං ගිණුම් වලට යන්නේ නැතුව මෙතෙන්ට ආවා. මේක ඔයා තනි ව්‍යාපාර ගිණුම් කරද්දිත් ළමයි ඔහොම උපචිත ආදායම තිබුණොත් සටහන් කරන ආකාරය දන්න හින්දා ගිණුම් වලට ගියේ නැහැ. එතකොට අපි ලැබුණත් නොලැබුණත් වර්ෂයට අදාළ නිසා වෙනත් ආදායම් වල දැම්මා. ඒක ලැබිලා නැති නිසා ජංග වත්කම් වල දැම්මා. හරි. ඊට පස්සේ විවිධ වියදම් වලට ගෙවපු ගාණ තියෙනවා 20000යි බැංකු බැර 20000යි විවිධ වියදම් කියලා ලියනවා. විවිධ වියදම් ගිණුම හර. ළමයි ඔයාලට මතකද අපි අර කලින් ගෙවීම් වියදම් වලට ගැහුවනේ වියදම් ගිණුමක්. අන්න ඒකටම හර කරන්න. වෙන ගිණුමක් ගහන්න එපා. මේකටම ගෙනල්ලා හර කරන්න මුදල් කියලා ලියන්න. බැංකු කියලා ලියන්න. මුදල් බැර බැංකු බැර බැංකු වලින් ගෙවීම් කරනවා කියලා කියන්නේ ගානේ. වියදම් ගිණුම හර. ඊළඟට සුන්බුන් විකිණීමෙන් ලද මුදල 5000යිනේ. සුන්බුන් විකුණලා සල්ලි හම්බෙද්දි ළමයි මුදල් හර 5000යි. සුන්බුන් විකුණුම්. සුන්බුන් විකුණුම් කියන්නේ ළමයි ව්‍යාපාරයට වෙනත් ආදායමක්. එහෙනම් වෙනත් ආදායම් වල සුන්බුන් විකුණුම් කියලා ගෙනල්ලා දාන්න 5000යි. ඊට පස්සේ ළමයි තියෙන්නේ ණය හිමියන්ට ගෙවීම 3,92,000යිනේ. බැංක් account එක බැර වෙනවා සල්ලි ගෙවපු හින්දා 3,92,000යි ණය හිමියෝ කියලා ලියනවා. ණය හිමි පාලන. එහෙම නැත්නම් ණය හිමි. ණය හිමි කියන account එක හර කරනවා 3,92,000යි. හරි. දැන් මේකෙත් කියනවා ළමයි අර අපේ ණයගැති ගිණුම කියෝ වගේම 100%ක වට්ටම අඩු කිරීමෙන් පසු තමයි 3,92,000 එන්නේ. එහෙනම් ළමයි අපි ණය හිමියන්ට ණය හිමියෝ අපිට දුන්නු වට්ටම හොයාගන්න එපයි. ඒක හොයමු බලන්න අපි සාමාන්‍ය අර හොයපු විදිහටම ණයගැති එකත් මේ වැරදි නම් ඒකත් හදාගෙනම එමු ඈ. ඉස්සල්ලාම ණය හිමියා අපි හදලිමුකෝ ණය හිමියාගේ ලද වට්ටම. අපි කොහොමද ඒක හදන්නේ? ණය හිමියාට ගෙවන්න ඕන මුදල 100ක් නම් අපිට හම්බෙලා තියෙන වට්ටම කීයද 100ට 2යි. එතකොට අපි ණය හිමියට ඇත්තටම ගෙවලා තියෙන්නේ 98යි. උපකල්පිතයක් විදිහට හදාගත්තොත්. ගාණ කියන විදිහට අපි ඇත්තටම ගෙවලා තියෙනවා 3,92,000යි. එහෙනම් අපි මොකද කරන්නේ? 3,92,000 බෙදනවා 98න් ಗುಣ කරනවා අපිට වට්ටම ඕන හින්දා 2කින්. එතකොට එන අගේ බලන්න 3,92,000 බෙදීම 98 ගුණ කිරීම 2000
එතකොට එනවා ළමයි 8000ක්. එහෙනම් ලද වට්ටම 8000යි. එහෙනම් ලද වට්ටම අපි ගෙනල්ලා ණය හිමි ගිණුමේ හරට දානවා 8000යි ලද වට්ටම්. අනිත් පැත්තෙන් ලද වට්ටම් බැරනේ ගිණුම ගහන්න ඕනේ නෑ ළමයි. ලද වට්ටම් කියන්නේ ඉතින් බැර ගිණුම කෙලින්ම නතර වෙන්නේ ආදායම් ප්‍රකාශය වෙනත් ආදායම් වල නිසා. ඔයා මේක ගෙනල්ලා දාන්න වෙනත් ආදායම් වලට 2000යි. sorry 8000යි. ලද වට්ටම් හරි දැන් ඔර දුන් වට්ටමේ මොකද්ද වැරද්ද කියලා බලමු. පන්ලක්ෂ 85000 බෙදීම 78.5යි. ගුණ කිරීම 21.5යි. කීයක්ද ළමයි ඔයාලට එන උත්තරේ මට පොඩ්ඩක් කියන්න. 160යි 223ක්ද? ඔව්නේ. එතකොට එහෙනම් මෙතන මේ දුන්නටම හදාගන්න. එකසිය හැටයි 223යි. ඒ වගේම අපි දුන්නටම දැම්මනේ මෙතෙන්ට. එතනත් හදාගන්න. ඊට පස්සේ අපිට කියනවා භාණ්ඩ විකුණා ඇත්තේ විකුණුම් මිලෙන් 133.3 කලින් එකේ වගේම තමයි ගැලපිල්ල දෙන්නේ පරිදිය. එක හරියට පැත්තකින් තියන්නකො පස්සේනේ ඒක ඕන වෙන්නේ. කුමාර පෞද්ගලික ප්‍රයෝජනට 5000ක් වටිනා භාණ්ඩ ගෙන ගොස් ඇත. නෝඩ ළමයි නෑ කිව්වට භාණ්ඩ ගෙනිල්ලක් තියෙනවා. භාණ්ඩ ගෙනිලා සටහන් කරා දිත්ත සටහන ගැනුම් බැර ගැනිලි ගිණුම හර. එතකොට ගැනුම් බැර කියලා කියන්නේ විකුණුම් පිරිවැය හොයද්දී අපි භාණ්ඩ ගැනිලි කියලා ඒක අඩු කරන්න ඕන ගැනුම් වලින්. ඒකයි ගැනුම් බැර කියලා කියන්නේ. එහෙනම් භාණ්ඩ ගැනිලි වටිනාකම අපි අඩු කරනවා 5000යි. ඊට පස්සේ මේක ගැනිලි ගිණුමට හරනේ. එතකොට ගැනිලි ගිණුමට හර කියන්නේ ළමයි අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ගැනිලි විදිහට හිමිකමෙන් අඩු කරන්නේ මුළු ගැනිලි. මුදල් ගැනිලි විතරක් නෙමෙයි. එතකොට මුදල් ගැනිලි අපිට කලින් හම්බුණා 50000යි. දැන් භාණ්ඩ ගැනිලි 5000යි. දෙකම එකතු වුණාම 55000ක් එන්න ඕන. එහෙම නැත්තම් ළමයි ඔයා ඔහොම 55000 එන්නේ කොහොමද කියලා හිතා ගන්න බැයි නම් ඔයා දැන් හිතන්නකො මුදල් ගැනිලි කීයද 50000යිනේ. එතකොට මුදල් ගැනිලි සිදු කරද්දි සටහන මුදල් බැර ගැනිලි ගිණුම හර 50000යි. ඊට පස්සේ භාණ්ඩ ගැනිලි කරද්දී ගැනුම් බැර ගැනිලි ගිණුම හර 5000යි. එතකොට ගැනිලි ගිණුමේ ශේෂයන්නේ 55000යිනේ. එතකොට ගැනිලි ගිණුම ළමයි කෙලීම යන්නේ ওই 55000 මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ඔතෙන්ට.
ඊළඟට තියෙනවා සියලුම එතන ළමයි මෙන්න මෙහෙම හදාගන්න සියලු ගැනුම් ණයටද විකුණුම් ණයට හා මුදලටද සිදු කෙරිනි කියලා හදාගන්න. සියලු ගැනුම් ණයටද විකුණුම් ණයට හා මුදලට සිදු කිරිනි. හරි. සුපුරුදු පරිවිදි අපි තත්ත්ව විස්තරයෙන් පටන් ගමු. ආරම්භක ප්‍රාග්ධනය හොයාගමු. ළමයි ඕකේ ණය ගැතියන්ගේ ආරම්භක ශේෂය හදාගන්නකෝ 2,30,000ක් විදිහට ණය ගැතියන්ගේ ආරම්භක ශේෂය ටියුට් එකෙත් හදාගන්න 2,30,000යි තත්ත්ව විස්තරයටත් දාගන්න 2,30,000ක් ඒ වගේම අපි ණය ගැති ගිණුමක් ගැහුවානේ ඒ ණය ගැති ගිණුමෙත් දාගන්න ළමයි 2,30,000යි 23,000ට තව බිඳුවක් එකතු කරගන්න නැත්නම් අපිට තත්ත්ව විස්තරය හදන්න බෑ ළමයි ගාණිතනේ ඉලක්කම වැරදිලා තියෙනවා ඒකින්ද ඒක හදාගන්න එතකොට කොතනද හදන්නේ ටියුට් එකේ ණය ගැති ශේෂය හදාගන්න 23,000 තියෙන එක 2,30,000 කරගන්න එතන හැදෙන හින්දා අනිවාර්යයෙන්ම තත්ත්ව විස්තරයත් ලියන්න ඕන ඊට පස්සේ මේ ණයගැති පාලන ගිණුමෙත් හරට ඒක දාන්න ඕන ඒ ටික හදාගන්න හරි එතකොට ළමයි ඒක දාගෙන තත්ත්ව විස්තර එකතු කරන්න එතකොට ඔයාලට එයි වත්කම් පැත්තට 3,93,000ක් ඒක වත්කම් හා හිමිකම් පැත්තට ගෙනියන්න 3,93,000යි ඒ 3,93,000න් අඩු කරන්න 2,50,000 එතකොට එනවා 1,43,000යි ප්‍රාග්ධනය ඔන්න ඔය හොයාගත්තු ආරම්භක ප්‍රාග්ධනය 1,43,000 මූල්‍ය තත්ත්වයට ගෙනත් දාන්න 2016 1 දිනට ප්‍රාග්ධනය හරි ඊට පස්සේ එන්නකො ළමයි වියදම් ගිණුමට වියදම් ගිණුමත් තුලනය කරන්න වැඩි පැත්ත හර පැත්තනේ 25,000යි අඩු පැත්තට ගෙනියන්න 25,000යි 25,000න් 7,000ක් අඩු කෙරුවහම 18,000ක් එනවා මේ එන්නේ මොකද්ද ළමයි වියදම් ගිණුමේ බැරට එන්නේ මේක මම ඔයාලට දැන් ටිකකට කලින් ගානේ දිගන්නවා වියදම් ගිණුමේ ළමයි මෙහෙම බැර එන්නේ දැන් ශේෂයක් නෙමෙයිනේ මේ ඉන්නේ පහතගෙන ශේෂය මොකද බැර පැත්ත තියෙනවනේ මේ එන්නේ ළමයි ආදායම් ප්‍රකාශයට මාරු කරන වර්ෂයට අදාළ වියදම එහෙනම් මේ ලාභාලාභ ගිණුමට එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයට මාරු කරන වර්ෂයට අදාළව මාරු කරන ප්‍රමාණය 18,000 එන්නේ එහෙනම් ඔය 18,000 ඉතින් මාරු කරද්දි ඉත සටහන වියදම් ගිණුම බැර ලාභාලාභ හර. එහෙනම් වියදම් විදිහට ළමයි අපි හර කරන්නේ ආදායම් ප්‍රකාශයට 18,000යි. වියදම් 18,000ක් අපි දානවා.
මේ එන්නේ එතකොට වර්ෂයට අදාළ වියදම. ඊළාට ලී බඩු ගිණුම තුලනය කරන්න. 90000යි 90000යි 8ක් එනවා 8000යි. එතකොට මේ එන්නේ මොකද්ද ළමයි මෙතන ෂය. ලී බඩු ෂය 8000යි. හරි ඊට පස්සේ ළමයි මං දිගු කාලීන ණය නෑ ණය හිමි ගිණුමට එන්න. ණය හිමි ගිණුමේ වැඩි පැත්ත එකතු කරන්න. හර පැත්තනේ 392000ට එකතු කරනවා 8000යි එකතු කරනවා 260000යි. එතකොට 660000යි. අඩු පැත්තට ගේනවා 660000යි. ඒ 660000න් අඩු කරනවා 220000යි. එතකොට 440000යි. මේ එන්නේ ළමයි ණයට ගැනුම් ටික. එහෙනම් ඒ 440000ක ණයට ගැනුම් ටික ආදායම් ප්‍රකාශයේ ගැනුම් විකුණුම් පිරිවැහවන තැනට ගෙනියන්න. 440000යි. ණය පාලන ගිණුමෙන් හොයාගත්තා. විකුණුම් පිරිවැහවන තැන ගැනුම් විදිහට ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ දිගු කාලින ණය ගිණුමට එන්න. ආරම්භක ශේෂය 30000යි බැර පැත්තෙන් තියෙන බැර පැත්ත එකතු කෙරුවා. හර පැත්තට ගෙනිච්ච 30000. එතකොට හර පැත්තෙන් එනවා ළමයි 15000. මේ එන්නේ මොකක්ද? ඔයාලට නිකන් ගිණුම තුලනය කරන්න ඕනේ නැහැ ළමයි. ගිණුම දිහා බැලුවම පොඩ්ඩක් මේක කියන්න පුළුවන්. ආරම්භයේ 30000ක් තිබිලා ණය අවසන් වෙදී 15000ක් තියෙනවා කියලා කියන්නේ වර්ෂය තුලදී අපි ගෙවලා තියෙනවා 15000. එහෙනම් මේ තියෙන්නේ මුදලින් ගෙවපු ණය. බැංකු වලින් බැංකු ගිණුමෙන් ගෙවන්නේ. එතකොට බැංකු බැර. එහෙනම් බැංක් account එක බැර වෙනවා 15000යි. ණය කියලා ලියනවා. දිගු කාලීන ණය. ඔක තේරුම් ගන්න. එහෙම සමහරක් වාට මේක ඇත්තටම මේ කරලාමයි ප්‍රැක්ටිස් වෙද්දි තමයි මේ ගණන් වලට තේරෙන්නේ. ඉතින් ඒකට හැමතිස්සෙම අපි ගණන් කරන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මේ තියෙන්නේ මේ එන්නේ වෙනස මේක. සමහරකව ගණන් වල කියන්නේ මේ වෙනස මොකක්ද කියලා කියන්නේ. ඒක අපි අත්දැකීමෙන්ම තේරුම් ගන්න ඕන. එතකොට එහෙනම් ඔන්න බැංකු ණය ගෙවපු එකනවා 15000.
හරි. මේ ගාන ළමයි මට ටිකක් වෙනස් කිරීම කරන්න වෙයි වගේ. හරි අපි එන විදිහට කරමු. බලමු ඉස්සල්ලාම ළමයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන මොන ගිණුම් ටිකද? එකක් ණයගැති ගිණුම ඉතුරු වෙලා තියෙනවා, ණයගැති පාලන ගිණුම. අයිතුරු වෙලා තියෙනවා බැංකු ගිණුම. අයිතුරු වෙලා තියෙනවා මුදල් ගිණුම. අපි ඉස්සල්ලාම ණයගැති පාලන ගිණුම පැත්තකින් තියන්න. මොකද ඒකේ යම් දෙයක් නැහැ. හරි ඒ දේ මම ඔයාලට කියන්න මොකද්ද කියලා. නිකන් ණයගැති පාලන ගිණුම දිහා බලන්න ළමයි. මේ ණයගැති පාලන ගිණුම දිහා බැලුවම ප්‍රධානම දෙයක් ළමයි ගිණුමේ නැහැ. මොකද්ද නැත්තේ? නැත්තේ බලන්න දැන් අවසාන ශේෂයත් ගානේ දීලා නැහැ. හරි එතකොට ඒ ප්‍රධාන දෙයක් නැහැ. ඊට අමතරව ළමයි ණයගැතියන්ට ණයට විකුණු ප්‍රමාණයක් ගිණුමේ නැහැනේ. සාමාන්‍යයෙන් ගිණුමක දෙකක් නැති වෙන්න විදිහක් නැහැ. එකක් තියෙන්න ඕන. දැන් ගානේ අවසන් ශේෂය නැහැ කියලා ප්‍රශ්නාර්ථයක් දීලා තිනවා. එහෙනම් අවසන් ශේෂය හොයාගන්න ඕන. එතකොට අවසන් ශේෂය හොයාගන්න නම් ණයගැතියාගේ අනිත් නොදීපු වගේ තියෙන්න ඕන ගානේ හැංගිලා හරි. එතකොට මේක එහෙනම් ළමයි ණයට විකුණුම් ටික අපි හොයාගන්න ඕන. ඒ ණයට විකුණුම් ටික හොයාගෙන ඒක දාලා ඊට පස්සේ තමයි ණයගැති ගිණුම තුලනය කරගන්න ඕනේ. එහෙනම් ණයගැති ගිණුමට දැන් අපි අත ගහන්න නැතුව අපි එමු බැංකු ගිණුමට. බැංකු ගිණුමේ වැඩි පැත්ත එකතු කරන්න බැර පැත්තනේ. 50000යි 20000යි 70000යි 70000ට එකතු කරන්න 96000යි 20000යි 3,92,000යි 15,000යි 9,400යි. එතකොට එනවා ළමයි 602යි 400. බලන්න හරිද කියලා. 602යි 400යි. අය එකතු කරලා බලමු ඕනනම් 50යි 20යි 70යි 96යි 20යි එකතු වුණා 392යි 15යි 9,400 9.4. එතකොට 602යි 400යි. අඩු පැත්තට ගෙනියනවා අපි 602යි 400යි. ඒ 602යි 400න් අඩු කරනවා ළමයි 20000. එතකොට එනවා 582යි 400. මේ එන්නේ මොකද්ද? දැන් අපි මේ වගේ ගණන් හදලා තියෙනවා. අපි දන්නවා මේ බැංකු ගිණුම එන්නේ මොනවාද? ව්‍යාපාරයේ මුදල් බැංකුවේ තැන්පත් කරුවහම ආපු වගේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ තැන්පත් කළ මුදල. එතකොට ව්‍යාපාරයේ කාසිහා නෝට්ටු එහෙම නැත්නම් මුදල් යන හින්දා මුදල් බැර වෙලා ඒක බැංකුවට ආපු හින්දා බැංකු හර වෙලයි තියෙන්නේ. එහෙනම් මුදල් බැර කරන්න හොම්මම 582යි 400. එතකොට ඔන්න එනවා බැංකුවේ තැන්පත් කළ මුදල. ළමයි ගානේ අමතර තොරතුරු වලට තව මෙන්න මෙහෙම දෙයක් එකතු කරගන්න. අමතර තොරතුරක් විදිහට ඒ තමා මුදලින් ගෙවා මිලදීගත් මෝටර් රථය පිළිබඳව
මුදලින් ගෙවා මිලදීගත් මෝටර් රථය පිළිබඳව කිසිදු සටහනක් නැත. මුදලින් ගෙවා මිලදීගත් මෝටර් රථය පිළිබඳ කිසිදු සටහනක් නැත. අනිත් එක අපි අර ණයට විකුණු මුදලට හා ණයට කියලා ලියාගත්තනේ. ඒක මුදලට එහෙම නැත්නම් අපිට විකුණුම් නෑ කියලා ඒක කපා ගන්න ළමයි. මුදලට විකුණුම් හා ණයට විකුණුම් දෙකම පවතී කියලා ලියාගත්තනේ. ඒක ලියන්න ණයට විකුණුම් පමණක් ඇත කියලා ඒක හදාගන්න. දැන් මේ ගානේ අපිට කියනවා මුදලින් ගෙවලා ගත්තු මෝටර රථය පිළිබඳ කිසිදු සටහනක් නැහැලු. මුදලින් ගත්තා නම් දිත්ත සටහන මුදල් බැර වෙන්න ඕනනේ. එහෙනම් බැර පැත්තෙන් තමයි ඔයාගේ එන්න ඕන. එහෙනම් ළමයි අපි මේ මුදල් ගිණුමේ බැර පැත්ත තුලණය මේ බැර පැත්තේ වෙනස හොයාගත්තා නම් ඒක තමයි අර ගත්ත මෝටර රථයේ පිරිවැය අගය. එහෙනම් ඔයාගේ මුදල් ගිණුමේ තුලණය කරන්න වැඩි පැත්ත එකතු කරන්න වැඩි පැත්ත හර පැත්තනේ 3000යි 585150යි ඊළඟට 95150යි ඊට පස්සේ 5000යි එතකොට එනවා 688150යි අඩු පැත්තට ගෙනියන්න 688150යි අන්නේ 688150න් අඩු කරන්න ළමයි බැර පැත්තේ තියෙන අගයන් 2000ක් තියෙනවා අය තියෙනවා 582400යි. එතකොට එනවා 103යි 750. එහෙනම් ගත්තු මෝටර රථයේ පිරිවැය 103යි 750යි. මේ මෝටර රථයේ පිරිවැය අගය ළමයි අපි ගෙනියනවා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට 103යි 750යි. මෝටර් රථ කියලා ලියනවා. එකසිය 3යි 750යි. ඊට පස්සේ අපිට තව ඉතුරු වෙලා තියෙන ණයගැති ගිණුම ඒකේ විකුණුම් හොයාගන්න විදිහක් නැහැ. මොකද අපිට ණයගැතියාගේ අවසන් ශේෂයවත් දීලා තියෙනවා නම් ළමයි විකුණුම් හොයාගන්න පුළුවන්. නමුත් අවසන් ශේෂයක් නැහැ විකුණුම් නැහැ කියන ළමයි ওই දෙකෙන් එකක් තියෙන්නම ඕන. ණයගැති ගිණුම හදාගන්න. එහෙනම් අපිට යන්න වෙන්නේ කෙලින්ම ආදායම් ප්‍රකාශයට. ඔයා ඉස්සල්ලාම ළමයි මෙන්න මෙතන මේ විකුණුම් පිරිවැය ටික හොයාගන්න. ගාණ හදාගන්න වෙන්නේ එහෙම. විකුණුම් පිරිවැය ආශ්‍රිතව ඇවිල්ලා 70000ට එකතු කරන්න 440000. එතකොට 510000යි. ඒ 510000න් අඩු කරන්න 65000. ඒ කියන්නේ 5000යි 60000යි කියන්නේ 65000යිනේ. එතකොට එනවා 445000. කියන්නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එතකොට අපිට එනවා 445000යි. හරි. දැන් ළමයි අපි ළඟ විකුණුම් පිරිවැය තියෙනවා. දලලාභය හොයාගත්තා නම් අපේ වැඩේ ගොඩනේ. දැන් අපිට දලලාභය සම්බන්ධයෙන් කියන්නේ මොකද්ද? අපිට කියනවා මෙයාලා දලලාභය තියාගන්නේ විකුණුම් මිලෙන් 133යි 3න් එකක් කියලා. ඒ කියන්නේ ළමයි විකුණුම් මිලෙන් 133යි 3න් එකක් කියලා කියන්නේ මම ඔයාලට කියවනේ 33යි 3න් එක කියලා කියන්නේ භාගයක් විදිහට ගනිද්දී 3න් එකයිනේ. අපිට ප්‍රතිශතය දීලා තියෙන්නේ විකුණුම් මිල මත 3න් එකයි. අපි ළඟ විකුණුම් තිබුණා නම් විකුණුම් මත 3න් එකක් බැලුවම නම් දලලාභ එනවා. නමුත් අපි ළඟ විකුණුම් නැහැ. අපි ළඟ තියෙන්නේ වෙනුවට විකුණුම් පිරිවැය. එහෙනම් ළමයි මේ භාගය මේ ලාභාන්තිකය කොහොමද විකුණුම් පිරිවැයක් විදිහට තිබුණොත් හරවන්නේ? මම ඔයාලට මේක කියලා දුන්නා දන්නේ නැහැ. මම ඉස්සරහට කියලා දෙන්නම්. ළමයි විකුණුම් මිලට තියෙන ලාභාන්තිකයක් පිරිවැයට හරවද්දී
මේ උඩ තියෙන ලවය එහෙම්මම ලියවෙනවා. යටට හැදෙද්දී මේ ලවයයි හරයයි දෙකම එකට එකතු වෙනවා. ඒ කියන්නේ මේ විකුණුම් මිල යටතේ තියෙන ලවයයි හරයයි දෙකම එකට එකතු වුනහම 4යිනේ. 4 ලියනවා. එතකොට ළමයි එහෙනම් ලාභාන්තිකය දල ලාභාන්තිකය අපිට විකුණුම් මිල මත 3න් එකක් කියලා කියනවා නම් විකුණුම් පිරිවැය මත 4න් එකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් අපි ළඟ විකුණුම් පිරිවැය තියෙනවානේ 4,45,000ක්. ඒකෙන් 4න් එකක් දල ලාභය. එහෙනම් 4,45,000න් 4න් එකක් බලන්න. එතකොට එනවා 112යි 250යි. දල ලාභය 111යි 250යි. දල ලාභය 111යි 250යි නම් අපිට විකුණුම් හොයන්න පුළුවන්. විකුණුම් කියන්නේ ළමයි ඔය කියන 111යි 250යි ඒ වගේම 445යි කියන දේවල් දෙකේ එකතුව විකුණුම් 5,56,250යි. 5,56,250යි. හරි. ඔය එන්නේ එහෙනම් ණයට විකුණුම්නේ. ණයට විකුණුම් ටික අපි ණයගැති පාලන ගිණුමට දානවා. 5,56,250යි. දැන් ණයගැති පාලන ගිණුම තුලනය කරන්න 5,56,250යි ඊළඟට 2,30,000යි දෙකම එකතු කරුවහම 7,86,250යි අඩු පැත්තට ගෙනියනවා 7,86,250යි බැලන්ස් කරන්න ණයගැතියාගේ ශේෂ එනවා පහතට ගෙන යන ශේෂය 7,86,250න් අඩු කරනවා 5,85,000යි අය අඩු කරනවා 1,60,223යි. එතකොට 41,027ක් වෙනවා ණයගැතියාගේ අවසන් ශේෂය. ඔන්න ඔය 41,027 ළමයි ඔයා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්න. මෙතන එකට තියෙන හින්දා හොයන්න බැරි හින්දා මම ණයගැතිය මෙතනින් අයින් කරනවා. වෙනත් ආදායම් වල එකතු එතකොට එනවා 26,440යි. 26,440ට අර දල ලාභ එකතු කරුවම 137,690යි. වියදම් ටික අඩු කරන්න ඕන 160යි 223යි අය 18,000යි අය 8,000යි. එතකොට 186යි 223යි. ඔයාලට පේනවා ඇති ළමයි වියදම් වැඩි මේකේ. එහෙනම් එන්නේ සුද්ධ අලාභය. සුද්ධ අලාභය 48,533යි. අලාභයක් આવොත් හිමිකමෙන් අපි ඒක අඩු කරනවා. සුද්ධ අලාභය 48,533යි. එහෙනම් ළමයි අග ප්‍රාග්ධනය දැන් හොයාගන්න 1,43,000ට එකතු කරන 95,150යි අඩු කරනවා 55,000යි අඩු කරනවා 48,533යි. එතකොට එනවා 134,617යි. දිව්කාල ණය 15,000 එකතු කරන්න 2,60,000ක ජංගම වගකීම එකතු කරන්න.
409 617යි. අසූ දෙදාහට එකතු කරනවා 103.750යි. 185.750. එතකොට උත්තර 185.750යි. ජංග වත්කම් ටික එකතු කරන්න 60000යි. 41.27යි. 7000යි. 13440යි. 96000යි. 9400යි. 2000යි. එතකොට එනවා ජංගවත්කම් 228යි. 867යි. දැන් මුළුවත්කම් හොයන්න ජංගවත්කම් වලට එකතු කරන්න 185යි 750යි. එතකොට එනවා 414යි 617යි. අපිට මග ඇරුණු කොහේ හරි තියෙනවද කියලා බලන්න ළමයි නොදාපු තැන ගානේ. නැත්නම් එකතු කරද්දි මගේ වැරදිලා තියෙනවද බලන්න. පන්දාහක් මගේ ඇරිලා තියෙන්නේ. බලන්න මේකේ වැරද්ද ඔයාලට කොහෙද හම්බෙන්නේ කියලා.